මේ අපේ රජ පෙළපතේ රජවරු 4 දෙනෙක් ගැන අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඒ රජවරු 4 දෙනාගේ තුන්වෙනි රජු හැටියට අපිට අද කතා කරන්න තියෙන්නේ වලගම්බා රජු පිළිබඳව. පේපර් එක සාකච්ඡා කරන්නත් තියෙනවා ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ අංක 4. ඒ පොඩක් පස්සට දාන්න පසුපසට ඒක යොමු කරන්න කල්පනා කළේ මොකද මේ අපිට දැන් පේපර් එක ඔයාලගේ අතටම දීලා සාකච්ඡා කරන්න පුළුවන් නම් වැඩිය හොඳ නිසා. හැබැයි නමුත් අර මම ඔබට කියලා තියෙනවා මේ දිනවල යම් කිසි මට්ටමක අවදානමක මම ඉන්නවා මේ කොවිඩ් වසංගතය සම්බන්ධව. දැන් අද හවස මම ඒ ගැන පැහැදිලි කළා. ඉතින් ඒ නිසා මොකද්ද මුහුණ දෙන තත්ත්වය කියන එක තීරණය වෙලා ඒ අනුව මම කල්පනා කරනවා එහෙම වුණොත් පේපර් එක ඔබේ අතට දුන්නත් නැතත් පේපර් එක ෆොටෝ ගහලා ඔබට ඒවායේ ෆොටෝස් ටික එවලා ඊට පස්සේ අපි පේපර් එක සාකච්ඡා කරන්න. කොහොම වුණත් ඒක සිකුරාදා වෙද්දී අදහස් කරනවා මොකද්ද කරන්න කියනවාද? මම මේ ක්ලාස් එකේ මේ ජනකයි මේ උදෙන්ම ගේන්නේ දැන් ඒ විදිහට මේ පේපර් එක සාකච්ඡා කරන වැඩේ අපි බලමු. එහෙම මම පන්තියට එන්න ටිකක් කල් පරක්කු වෙනවා නම් අපි ෆොටෝස් වලින් හරි පේපර් එක සාකච්ඡා කරමු. එතකොට පේපර් එකට මේ තිබෙන ලකුණු පිළිබඳව මම නැවත මතක් කිරීමක් කරන්නම්. හවස කීප දෙනෙක්ගේ ලකුණු මට කියන්න බැරි වුණු නිසා මේ වෙලාවේ ලකුණු කියනවට සමහරු කැමතිත් නැතුව ඇති මේ මොන අපරාධයක්ද මේ කරන්න හදන්නේ ගෙදර මිනිස්සුත් අහගෙන ඉද්දි කියලා. ඒ නිසා මේ කමක් නැහැ කැමති නම් හෑන්ඩ් ෆ්‍රී හරි ගහගන්න. එතකොට මට ඉවිල කියන්න බැරුණා සකුරාංශිකාගේ ලකුණු. සකුරාංශිකාට ලකුණු 163ක් තියෙනවා අංක 4 පේපර් එකට. ඊළඟට චමුදියාලෝකට ලකුණු 165ක් තියෙනවා අංක 4 පේපර් එකට. ඊළඟට හිරෂියුරේකට 140යි ආදර්ශ ප්‍රශ්න පත්‍ර 4 වෙනි එකට. දීපමා සෙව්මිනිට මම ඒක හවසක් කිව්වා ලකුණු 152යි. සෙනුරි යමන්දිට ලකුණු 56යි. ඊළඟට මදුභාෂිනීට ලකුණු 64යි. ඊළඟට තිසලි ආවින්දිට ලකුණු 60යි. ඊළඟට ප්‍රසාරා නෙත්මිනිට ලකුණු 55යි. ඊළඟට කසුනි දිල්හාරට ලකුණු 89ක් තියෙනවා. ඒ අනුව බැලුවහම මෙම 4 වෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ සමාර්ථයකට ලකුණු තියෙන්නේ කසුනි දිල්හාරට විතරයි. හැබැයි ඒකෙදී මම ඔබට මතක් කරනවා මේ ඉදිරි දින කිහිපය ඉදිරි සති කිහිපය තුල ඔබේ ලකුණු මේ මට්ටමට ගන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ සමාර්ථයකට ගන්න පුළුවන් ගන්නවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ 2021 බැච් එකේ මේ ප්‍රශ්න පත්‍රවල මුල්ම ප්‍රශ්න පත්‍රවලට ලකුණු 14 ගනිපු ළමයි හිටියා. ලකුණු 14 ගනිපු ළමයි හිටියා. හැබැයි ඔබ දන්නවා පන්තියට එහෙමවත් ආපු නැති අය 100ක් හරි ගත්තා. ඒ කියන්නේ මේ හරියට පිළිවෙලට ආවෙත් නැතුව යන්තම් කෑ ගහලා මේ විලාප තියලා එහෙම කරපු අය 100ක් ගත්තා. අර එක පෙළටම ආපු 10 දෙනෙක් හිටියා. ඒකෙන් 5 දෙනෙකුට A ආවා, 5 දෙනෙකුට B ආවා. ඒ නිසා මම බොහොම විශ්වාසයෙන් කියනවා පන්තියට එන්න. කරුණා කරලා මේ පේපර් එක ලියන්න. මේක ලියන්න කියන්නේ මේක හදන්න ගන්න උත්සාහය ඔබ දන්නවනම් මේ එක පේපර් එකක්වත් ඔබ කට් කරන්නේ නැහැ. සුළුවෙන් තකන්නේ නැහැ. පුතේ මතක තියාගන්න මම ඕනනම් දැන් අද මේ පන්ති ඉවර වුණාම පෙන්නන්නම්. මෙච්චර මේ කරුණු කියන්නේ දැන් පාඩමට මම මේ සූදානම් වෙලා ඔක්කොම ලියලා සටහන් කරලා ડોකියුමන්ට්ස් හදාගෙන ඔක්කොම කරලා තියෙන්නේ. මට දැන් පටන් ගත්ත ගමන්
මේ හෙන ගහනවා වගේ පාඩම කරන්න පුළුවන්. නමුත් පුතේ මේ කතා කියන්නේ මේ කරුණු කියන්නේ ඔබ දැන් ඉන්න තත්ත්වය බොහොම අවදානම් හරි භයානකයි. දරුවෝ විදියට ඔබට මේක තේරෙන්නේ නැහැ පුතේ. මේක නිතරම කියන්න ඕන. කියලා මම කියන්නේ මේ වෙලාවේ විභාගේ අපේ වැඩක් කරගන්න. ඒ කියන්නේ ගුරුවරයාගේ වැඩක් වෙන්න ඕන. මේ විභාගේ මගේ වෙන්න ඕන. ඒක මම ඕගොල්ලන්ට දොස් කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ විභාගේ මං කරනවා කියලා හිතුව තරමට මේ වෙලාවේ අපේ ළමයි ගොඩ ගන්න පුළුවන්. නැත්නම් ගුරුවරයා මේකෙදි තීරණය කරොත් උඹලට ඕනනම් කරපල්ල එපාන නිකන් ඉඳපල්ල කියන තැන හිටියොත් ළමයි කොහොමත් කරන්නේ නැහැ දැන්. ඒ වගේ මහ විනාශයක් මේ දරුවන්ට වෙලා තියෙන්නේ. මේ වෙච්ච කොරෝනා අබැද්දියත් එක්ක. ඒ නිසා පුතේ මේ කරුණ නිතරම කියන්නේ ඒකයි. ඒ නිසා පාඩම අදිනව නෙමෙයි. මමත් කැමති පාඩම ඉක්මනටම ඉවර කරන්න. නමුත් මේ කරන උත්සාහය මොන වගේද කියලා ඔබට මම පෙන්වන්නම්. මේ සමහරට ටයිම් තිබුණොත් පාඩම ඉවර වෙලා මම ඒකෙත් ෆොටෝ එකක් ෂෙයා කරලා පෙන්වන්නම්. පුතේ මුළු ඔබේ සම්පූර්ණ විෂය මාලාවට අදාළ මේ පාඩම් 10ට අදාළ සියලුම අනුමාත්‍රිකා එක chart එකකට අරගෙන තමයි මේ පේපර් එක හදන්නේ. සියලුම අනුමාත්‍රිකා එක chart එකකට අරන් තිනා. ඒ chart එකම දිගයි සාමාන්‍යයෙන් A4 කොළ 5ක් විතර පල්ලෙහාට දිගට ලියලා තියෙනවා. ඒ කියන්නේ වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, යාගය, බ්‍රාහ්මණ යුගයේ කාන්තාව, බෞද්ධ යුගයේ කාන්තාව, ඊට පස්සේ මේ බ්‍රාහ්මණ මත පිළිබඳව බෞද්ධ විචාරය, ඊළඟට මේ මොනවාද ಭಾರತೀಯ ශ්‍රමණ ගුරුකුල, බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය අනන්‍යතා ලක්ෂණ, ඊළඟට සත්ශාස්ත්‍රවරුන්ගේ කාරණා, ඊට පස්සේ මෙහෙම අනාගරීකරණය, වාණිජකරණය වුණා. අර සුළු අස්සේ තියෙන අනුමාත්‍රිකා පටන්ම සියලුම අනුමාත්‍රිකා ටික ලියලා තියෙනවා පුතේ. කොළ එක මම. ඒ ලියලා ඒක ඉස්සරහින් මේ සතියේ දෙන පේපර් එකේ අදාළ මාතෘකාවල ප්‍රශ්න, මේ සතියේ පේපර් එකට ආපු ප්‍රශ්න වලට අදාළ මාතෘකා නෙවෙයි, ඊළඟ සතියේ ඊට වඩා වෙනස් මාතෘකා ආවරණය වෙන විදිහට තමයි මේ පේපර් එක හදන්නේ. මේක නිකන් ආවට ගියාට පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ටිකක් අරගෙන හිතුමනාපෙට මෙන්න මේක දෙනවා කියලා නිකන් මේ විනාඩි 5න් කරන වැඩක් නෙමෙයි පුතේ. ඒක තේරුම් ගන්න. සියලු මාතෘකා ආවරණය වෙන්න පුළුවන් විදියට එකම මාතෘකාව දෙවතාවක් නොයෙදෙන විදියට හැකිතාක් උත්සාහ ගන්නවා. අර වගුවට අනුව ඒ වගුව පෙන්වුවට පස්සේ ඔබට තේරෙයි මොනතරම් මහන්සියක්ද මේ එක පේපර් එකකට ප්‍රශ්න ටික තෝරනවා කියන්නේ. ලේසි වැඩක් නෙමෙයි. ඒකෙදි මම මතක් කරන්න ඕන මේ තරම් අමාරු වැඩේ කරන්න අපට ලොකු සහයෝගයක් දෙනවා මේ ප්‍රශ්න ටික තෝරද්දී. ඒ මාතෘකා එකට එක ගැටෙන්නේ නැති වෙන්න මේ සති 8 ඇතුලේ මේ ටික සියල්ල ආවරණය කරගන්න පුළුවන් වෙන විදියට මේ වැඩේ කරගන්න ලොකු සහයෝගයක් දෙනවා ලක්ෂිතා දුව. ඒත් එක්ක මේ වැඩේ මේ ඉස්සරහට කරගෙන යන්න. ඒ නිසා කොරෝනා වසංගතයි, පාසල් වාහනේවයි අපිට මෙහෙන් අවදානම ඇති වෙනවා. විවිධ ප්‍රශ්න බාධක සියල්ල මැද මේ පේපර් එක සතියකට සැරයක් හදලා දෙන්නේ ගොඩාක් ලොකු බලාපොරොත්තුකින්. ඒ නිසා මම දැඩි විශ්වාසයෙන් ගිය අවුරුද්දෙත් මේක මෙහෙම තමයි කරේ. ගිය අවුරුද්දෙත් මෙහෙමයි කළේ. අනිත් එක තමයි පුතේ ගිය අවුරුද්දේ දීපු පේපර් එක දීලා මට පාඩුවේ ඉන්න පුළුවන්. දැන් ගිය අවුරුද්දේ අපි ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් විතර දුන්නා. මට ඒක දෙන්න පුළුවන් ඔයාලට. ඒක දෙන්නේ නැහැ. ඕන්නම් අරගෙන බලන්න ලක්ෂිතා දුව ගාව එහෙම තියෙනවා. ගිය අවුරුද්දේ ඕගොල්ලෝ දන්න කාගෙන් හරි වෙන අක්ක කෙනෙක්ගෙන් හරි කාගෙන් හරි අහලා බලන්න. ඒ පේපර් එකම මම අනිත් පැත්තට මට පුළුවන් ෆොටෝකෝපි කරලා දෙන්න. එහෙම දෙන්නෙත් නැහැ. ඒ නිසා ඔබට ඒ වෙලාවකට හිතනවා ඉතින් මොකටද මේක පාඩම් කරන්නේ? ඔය පාස් පේපර්ස් වල තියෙන ඒවමනේ දෙන්නේ. ඒ පාස් පේපර්ස් වල තියෙන ඒවා හරහා පුතේ එකම විෂය කරුණු ටිකනේ තියෙන්නේ. ඒ ටික රෝල් කර කර ඔබට අවබෝධයට දෙන්න ඕන නිසා මේ පේපර් එක කරන්නේ. ඒ නිසා මේක මට මේක අර ආවට ගියාට කරන වැඩක් නම් ගිය අවුරුද්දේ පේපර්ස් ෆොටෝකෝපි කරලා මේ අවුරුද්දේ දෙන්න පුළුවන්. ඉතින් අදාළ නැහැනේ. ඔයාලා ලිව්වේ නැති ඒවම නිසා දෙනවා. නමුත් එහෙම නොකොට මම හැම වෙලාවකම කියන දෙයක් තමයි අවුරුද්දෙන් අවුරුද්ද මගේ අත්දැකීම් වෙනස් වෙනවා. මගේ දැක්ම වෙනස් වෙනවා.
ඒකේ වාසිය ළමයාගේ පැත්තට දෙන්න ඕන. දැන් ගිය අවුරුද්දේ ඒ සමාර්ථ මේ පන්තිය ඇතුලේ 5යි B සමාර්ථ 5යි නම් ඒක ඊට වඩා වැඩි කරගන්න මගේ දැක්ම මගේ අත්දැකීම් ටික පේපර් මාකින් ගිහිල්ලා ප්‍රශ්න පත්‍ර 200ක් බලලා ලබාගත්තු දැනුම අවබෝධය හැකියාව ඒ සියල්ල ඊළඟට තවත් අවුරුදු දෙකක බැජස් දෙකක ළමයින්ට උගන්වලා ඒ පාඩම් නැවත නැවත උගන්වලා ඒ ලැබපු මම ඔබට මං ගැන පුරාජේරු කියනා නෙවෙයි පුතේ මං නිකන් ඉන්න ගුරුවරයෙක් නෙවෙයි මොහොතක්වත් විෂය අතහැරලා දාලා පාඩුවේ ඉන්න ගුරුවරයෙක් නෙවෙයි මේකත් එක්ක නිතරම හැපෙන කෙනෙක් ඒ නිසා මම ලබා ගන්න අත්දැකීම් ටිකෙන් ඔබට ඒකේ වාසිය ලබා දෙන්න හැම වෙලාවෙම විෂය කරුණු වෙනස් කරනවා විෂය කරුණු වල ස්වභාවය වෙනස් කරනවා පේපර් එක වෙනස් කරනවා ප්‍රශ්න වලට මේ ගන්න මාතෘකා වෙනස් කරනවා රටාව වෙනස් කරනවා ලකුණු දෙන ක්‍රම වෙනස් කරන ඒ හැම එකක් කරාම මේ කරන්නේ ඔබට වැඩි වාසියක් අනිත් එක ඔබ ඉන්නේ ලොකු අවදානමක් ඔබ සියලු දෙනා ඉන්නේ ලොකු අවදානමක් මොකද මේ ප්‍රශ්නෙත් එක්ක ඔබ සියලු දෙනා ඉන්නේ බරපතල අවදානමක් ඒ නිසා ඔබට විශේෂයක් කරන්නම වෙනවා ඒ නිසා මං ඊටාම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ පේපර් එක ලියන එක නතර කරන්න එපා මග හැරෙන්න දෙන්න එපා මොන වැඩේ තිබුණත් මොන බාධක තිබුණත් දැන් අද අපි කතා කරන වලගම්බා රජුරෝ මුහුණ දීපු බාධක දිහා බැලුවාම කොයි තරම් කල්පනාකාරීව වැඩ කළාද කියන එකමයි පැහැදිලි වෙන්නේ අවසාන. දැන් මේ වලගම්බා රජතුමාගේ හෙවත් මේ වට්ටගාමිනී අභය කියන මේ රජතුමාගේ රාජ්‍යත්වය ගැන කතා කළාම තේරෙන්නේ මොනතරම් අවබෝධයකින් වැඩ කරපු රජ කෙනෙක්ද කියලා. මොනතරම් කල්පනාවෙන් මොනතරම් බාධක මැද මේ සාමාන්‍යයෙන් අද මුහුණ දීපු ප්‍රශ්නවල හැටියට රට දාලා දුවනවා වෙන කෙනෙක් නම්. මේ රජතුමා මුහුණ දීපු ප්‍රශ්නවල හැටියට. නමුත් අද පාඩමේ අපි අවසානයේ සනාථ කරන්නෙත් ඒකමයි ප්‍රධාන කාරණය ලෙස දකින්නෙත් ඒකමයි පුතේ. එච්චර බාධක ආපු රජෙක් බුද්ධිමත්ව සිහි කල්පනාවෙන් වැඩ කරලා එක දවසක් මේ රට අරාජික වෙන්න නොදී මේ රට පරිස්සම් කරගත්තු රජෙක් කියන විශේෂ කාරණාව විශේෂ ගෞරවය වලගම්බා රජතුමාට අපි අද පිරිනමන. නිසා අද මේ කතා කරන පාඩමෙන්ම ආදර්ශයක් ගන්න පුළුවන් මේ බාධක මැද අභියෝග රැසක් මැද මේ විභාගේ ජය ගන්න ඔබට තියෙන වැඩපිළිවෙල ගැන ඔබට තියෙන අධිෂ්ඨානය ගැන ලොකු ආදර්ශයක් ලබා ගන්න හොඳ ශක්තියක් අද මේ වලගම්බා රජතුමා පිළිබඳව කරන සාකච්ඡාව. ඒ නිසා මේ ලකුණු ගැන මම නැවත කියනවා මේ ලකුණු කාගේවත් දුර්වල නැහැ. කිසිම කෙනෙක්ගේ දුර්වල නැහැ. වෙච්ච අභියෝගවල හැටියට වෙච්ච ගැටලු වල හැටියට මේ ලකුණු මට්ටම් ඉතාම හොඳයි. මම අධික විශ්වාසයෙන් කියනවා. නැත්තම් මේ තරම් උනන්දුවෙන් මම කතා කරන්නේ නැහැ. මේක මේ වැඩක් නැති දෙයක් නම් මම කතා කරන්නේ නැහැ. මට දැඩි විශ්වාසයක් තියෙනවා මේ සියලු දෙනාම ඒ සමාර්ථයකට කියන්නේ නිකම්ම නිකන් ඒ සමාර්ථයක් නන් නෙවෙයි පුතේ. විශිෂ්ට ඒ සමාර්ථයකට ගෙනියන්න පුළුවන් මේ සියලු දෙනා. ඒකට හේතු මේ මෙතන එක්කෙනෙක්වත් නැහැ ඒ සමාර්ථයකට යන්න බැරි කෙනෙක්. මේ ලකුණු දිහා බැලුවාම මට තේරෙනවා. මම සතුටු වෙනවා ඇත්තටම මම විෂය කරුණු ඔබට ආවරණය කරපු හැටියට පේපර් මාකින් යන ගුරුවරයෙක් විදියට මම සතුටු වෙනවා මේ මට්ටමින් ලියන්න පුළුවන් වීම ගැන ඔබට. ඒ නිසා පොලිෂ් කර ගැනීම විතරයි තියෙන්නේ. කොනක ඉඳලා හැදිල්ලක් නැහැ. අවශ්‍ය වෙන්නේ තියෙන දැනුම පොලිෂ් කරලා උපමට්ටම් කරලා සති 8ක් ඇතුළත ඔබ එතෙන්ට තල්ලු කරන එක. ඔබට නැවත නැවත කියන්නේ අත්හරින්න එපා මේ වැඩේ. මේක මම 10 ගමනක් 10 වංගියක් මේකට උනන්දු වෙනකොට ඔබ ඒක 100ක් වාරයක් උනන්දු කරන තැනට එන්න. එහෙම ආවොත් ලක්ෂිතාලා තරුෂිකාවින්දිලා DC විෂයට ඒ සමාර්ථ අරගෙන 1.65 රෑන්ක් එක ස්කෝර් එක ගනිද්දී මම විශ්වාස කරනවා මේ ඉන්න ළමයින්ට DC වලින්ම පුළුවන් මේ 1.6 ගණන් 7 ගණන් වලට යන්න. ඒ මොකද එච්චරටම ලකුණක් ගන්නවා මේ සති 8 තුල හරියට වැඩ කළොත්. ඒ නිසා මේ විෂය මේ කරුණු ටික හදාගන්න. එමනම් දැන් අපි
වලගම්බා රජතුමා පිළිබඳව කතා කරමු. මට දැනට මේ ගැටලුවක් තියෙන බව කිව්වේ මේ අපේ මේ ප්‍රසාර දුව විතරයි. යාට 9ට පන්තියක් තියෙන බවක් කිව්වා. පුතා එහෙමනොත් නෝට් එක ලියා ගන්න. ඒ වගේම පන්තියට කලින් මගෙන් කසුනි ප්‍රශ්නයක් අහලා තිබුණා. මම ඒකටත් මේකෙන් පස්සේ උත්තර දෙන්න. නැත්තම් විෂය කණු ගොඩක් අවලං වෙන නිසා. හරි. ඒ වලගම්බා රජතුමා පිළිබඳව සාකච්ඡා කරන්න විශේෂ හේතුවක් තමයි අපි කිව්වා දැන් අපිට මේ ලක්රජ පෙළපතේ දේවානම්පියතිස්ස රජුරෝ ගැන අපි මුලින්ම කතා කළේ එතුමන් විශේෂයෙන් අපට කැපිලා පේනවා. මොකද ලක්දිවට බුදුසමය රැගෙන හිටියේ එතුමන් නිසා. ලංකාවේ පළමුවෙනි බෞද්ධයා එව නැත්නම් ප්‍රථම බෞද්ධ රජු ලෙස දේවානම්පියතිස්ස රජුරෝ අපිට බොහෝම කැපී පෙනෙන චරිතයක්. ඒ නිසා අපි එතුමන් ගැන කතා කළා. ඊට පස්සෙත් විවිධ රජවරු ලංකාවේ රජ වුණා. නමුත් අපි ඒ අය ළඟට යන්නේ නැතුව ඊළඟට ඇවිත් නතර වුණේ දුටුගැමුණු රජු ළඟ. ඒකට හේතුව ලක්රජ පෙළපතේ ඊටාම දැවැන්ත අභියෝගයකට මුහුණ දීපු ශාසනය රැකගැනීමේ මහා දැවැන්ත මෙහෙවරක නියැලිච්ච රජ කෙනෙක් දුටුගතරක සොලී පාලනය තුළ එලාරගේ සොලී පාලනය තුළ රට ජාතිය උබුදුවලා උද්‍යෝගය ඇති කරලා නිදා සිටි ජාතියක් නගා සිටුවලා රටත් ජාතියත් එක්සේසත් කරන්න එතුමන් කරපු මෙහෙවර නිසා අර සියලු රජවරු අතර මාණික්‍ය රත්නයක්සේ කැපී පේනවා දුටුගැමුණු රජතුමා. එහෙම රජ පෙළපත ඉස්සරහට එද්දී මහාවංශයේ මේ සියලු රජවරුන් පිළිබඳව මම බලලා තියෙනවා, කියවලා තියෙනවා, සටහන් කරගෙන තියෙනවා. ඒ නිසා මේ එහෙ මෙහෙ තියෙන ඔය පොතක කරුණක් දෙකක් කරගෙන කතතර එදී කැපී පේන තවත් චරිතයක් තමයි වලගම්බා රජතුමා. ඒ මොකද අර දේවානම්පියතිස්ස රජුරෝ මහින්දාගමනය නිසා කැපිලා පේනවා වගේ දුටුගැමුණු රජුරෝ එලාරගේ සොලී පාලනය හා රට නිදා සිටින යුගයක රට එක්සේසත් කළ නිසා කැපී පේනවා වගේ මේ වලගම්බා රජුරෝ කැපී හේතුව තමයි එතුමන්ගේ කාලය තුල රටට වෙච්ච විපත්ති, මුහුණ දීපු ප්‍රශ්න, කරදර, අභියෝග ඒ සියල්ල මැද රට අරාජික වෙන්න ඉඩ නොදී, ඒ කියන්නේ රටට රජෙක් නැහැ කියන තැනටපත් වෙන්න ඉඩ නොදී බොහෝම සීකල්පනාවෙන් බුද්ධියෙන් වැඩ කරලා රටත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා වෙන්න එතුමන් දුන්නු හයිය නිසා එතුමන් කැපිලා පේනවා. එතුමන් පිළිබඳව මූලික හඳින්වීමක් මම ඔය ඉදිරිපත් කරලා තියෙන්නේ. කල්ලාට නාග කියලා කියන්නේ වලගම්බා රජුරුවන්ගේ සොහොයුරෙක්. කල්ලාට නාග පළමු කොට රජ වෙනවා. හැබැයි මේ මහරත්තක කියන සෙනවියාගේ අතින් මැරුම් කනවා කල්ලාට නාග රජු. ඒ කියන්නේ මේ වලගම්බා රජුරුවන්ගේ අයියා කල්ලාට නාග, සමහරු මේක බල්ලාට නාග කියලා කියනවා. කොමුණත් කල්ලාට නාග රජු මහරත්තක කියන තමන්ගේම සේනාධිනායකයා, ඒ කියන්නේ සෙනවියා අතින්, සොල්දාදුවා අතින් මැරුම් කනවා. ඒ මරලා මහරත්තක රජ වෙනවා. එහිදී මේ රජ පෙළපතේ මේටගාමිනී අබය එහෙම නැත්නම් වලගම්බා රජු මහරත්තකව මරලා, ඒ මහරත්තක සෙනවියා මරලා එතුමන් රජ වෙනවා. ඔන්න ඔහොමයි වලගම්බා රජතුමාගේ රාජ්‍ය කාලය උදා වෙන්නේ. අපි පළවෙනි ඡේදයෙන් හැඳින්වීමක් විදිහට මෙහෙම ලියමු. වලගම්බා රජු කල්ලාට නාග රජුගේ බාල සොහොයුරාය. කල්ලාට නාග රජුගේ බාල සොහොයුරාය. කල්ලාට නාග
මහරත්තක සෙනවියාගෙන් මැරුම් කෑ අතර කල්ලාට නාග ක්‍රමාවක් දාලා නැත්නම් ඉරි කෑල්ලක් ගහලා කල්ලාට නාග මහරත්තක සෙනවියාගෙන් මැරුම් කෑ අතර එහිදී රජකමටපත් වූ මහරත්තක මරා එහිදී රජකමටපත් වූ මහරත්තක මරා එහිදී රජකමටපත් වූ මහරත්තක මරා වලගම්බා රජු රාජ්‍යයට පත්විය. වලගම්බා රජු රාජ්‍යයට පත්විය. වෙනම ඡේදයකින් ලියන්න මේ විදියට වෙනම ඡේදයකින් වලගම්බා රාජ්‍ය සමය යනු වලගම්බා රාජ්‍ය සමය යනු ලක් රජ පෙළපතේ තවත් කැපී පෙනෙන සන්ධිස්ථානයකි. සන්ධිස්ථානයකි කියන එක රතු පාටින් ලිව්වත් කමක් නැහැ. ලක් රජ පෙළපතේ තවත් කැපී පෙනෙන සන්ධිස්ථානයකි. ඊට හේතුව ආගමික දේශපාලනික හා සමාජීය වශයෙන් ආගමික දේශපාලනික හා සමාජීය වශයෙන් මෙන්ම ආගමික දේශපාලනික හා සමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද වලගම්බා රාජ්‍ය සමය මුහුණ දුන් අභියෝගයන්ය. හරි. එතකොට පුතේ දැන් වලගම්බා රාජ්‍ය සමය මේ තරම් කැපී පෙනෙන්නේ මේ එතුමන් මේ එක පැත්තකින් නෙවෙයි. දුටුගැමුණු රජුරුව මේ රටේ දේශපාලන අර්බුදයකට මුහුණ දුන්නේ. ආගමික වශයෙන්ුත් යම් අර්බුදයක් තිබුණා. දේශපාලනික වශයෙන් එලාරගේ සොලී පාලනයේ ගැටලුව දුටුගැමුණු රජුරවන්ට තිබුණා. ආගමික වශයෙන් රටේ සම්බුද්ධ ශාසනය ටිකක් අර දෙමළ පාලකයෙක් නිසා බුද්ධ ශාසනයට තියෙන උද්‍යෝගිමත්භාවය අඩුවීමක් තිබුණා. එච්චරයි. හැබැයි වලගම්බා රජුරවන්ට එහෙම නෙවෙයි. දේශපාලන අර්බුද තිබුණා, යුදමය වාතාවරණයක්. අනෙක් පැත්තෙන් ආර්ථික ප්‍රශ්න රටට ආවා. ඒ වගේම සමාජීය වශයෙන් මිනිස්සු අතර අර්බුදයක් තිබ්බා. මේ දැන් ඔය මේ සටහන් කරලා තියෙන පළවෙනිම කාරණේ ගත්තාම ප්‍රබල සමාජ ප්‍රශ්නයක් මෙන්න මේ බ්‍රාහ්මණ තිස්ස කියන පූජකයා. ඒ කියන්නේ මේ තිස්ස කියන බ්‍රාහ්මණයා. ඒක අර නම කියන්නේ යාගේ බ්‍රාහ්මණ තිස්ස කියලා. බ්‍රාහ්මණ තිස්ස නැමැති පූජකයා අනුරාධපුරයේ එක් ප්‍රදේශයක සම්පූර්ණ බලය අල්ලගෙන හිටියේ. බලය අල්ලගෙන කියන්නේ රජ වෙල නෙමෙයි. අර රජ නොවුනත් යම්කිසි ඔය චණ්ඩි කියලා කියන්නේ. බ්‍රාහ්මණ තිස්ස කියලා කියන්නේ එක්තරා විදියක එක්තරා පැලැන්තියක චණ්ඩියෙක්.
ඒ කියන්නේ රජුට අභියෝග කරන්න පුළුවන් මට්ටමේ සමාජ බලයක් අල්ලගෙන හිටපු කෙනෙක්. භික්ෂුන් වහන්සේලාට හරියට කරදර කළා. උන්වහන්සේ මහරහතන් වහන්සේලාට පවා යම් යම් වද හිංසා පැමුණුවා ඔය මේ චණ්ඩියා. ඒ වෙලාවේ පුතේ මහරහතන් වහන්සේලා සක්‍රදිව්‍ය රාජයට පවා පැමිණිලි කරා මේ ලක්දිව බේරගන්න කියලා. මේ බ්‍රාහ්මණ තිස්ස කියලා පූජකෙක් බිහි වෙලා දුරාචාර වැඩවලට මිනිස්සු හුරු කරමින් මිනිස්සුන්ට දුරාචාරය වපුරමින් රට වනසනවා. මිනිස්සු මේ ශාසනයට වෛරී කරන තත්ත්වයට පත් කරනවා. ඒ නිසා මේ බ්‍රාහ්මණ තිස්සගෙන් රට බේරගන්න කියලා සක්‍රදිව්‍ය රාජයාගෙන් ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ පුතේ සක්‍රදිව්‍ය රාජයා තීරණය කළා මේ සක්දෙවිඳු වගේ උත්තමයෙක් ඉන්නේ රටවල් වල දේශපාලන ප්‍රශ්න අරව මේවා විසඳන්න නෙමෙයි. සක්දෙවිඳුට බුදුහාමුදුරුවෝ බාර දීලා තියෙන්නේ බුද්ධ ශාසනය බේරගන්න එකනේ. ඒ නිසා සක්‍රදිව්‍ය වහන්සේලා මුහුද මැද මම දූපතක රඳවල තියන්නම්. රඳවලා සිව්පසෙන් උපස්ථාන කරන්නම්. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාලවා ඒ කර යුතු චාරිත්‍ර ටික කරලා ඔබ වහන්සේලා පරිස්සම් කරන්නම්. රටේ දේශපාලන ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න මට බෑ. ඒ නිසා දැන් අදටත් මේ හරක් උන්නහැලා රට කනවා, හොරකම් කරනවා, වංචා කරනවා, ගෑස් පුපුරනවා, එහෙන් මේ වෙනවා, මෙහෙන් කපනවා, ලයිට් කපනවා, නන්නත්තර කරනවා. අපි ඉතින් උදේ හවස මේ පොල් ගැහුවට වැඩක් නැහැ, දෙවියන්ට කිව්වට වැඩක් නැහැ. අනේ මේ බුදුන් වැඩිය රටට මොකද්ද මේ උනේ? බුදුන්ට පූජා කළ රටට මෙහෙම වෙනවද කියලා දෙවිවරු ළඟට ගිහිල්ලා කොච්චර වැඳ වැටුණත් වැඩක් වෙන්නේ නැහැ. දෙවියන්ගේ නායකයාම එදාම කිව්වා උඹලගේ දේශපාලන ප්‍රශ්න උඹලා විසඳ ගනින්න. ඒව විසඳන්න නෙමෙයි අපි. හැබැයි බුද්ධ ශාසනයට හානියක් කරන්න දෙන්නේ නැහැ කියලා සක්‍රදිව්‍ය රාජ්‍ය බුද්ධ ශාසනය රැකගත්තා. මහරහතන් වහන්සේලා ආරක්ෂා කරගත්තා එදා. වලගම්බා රාජ්‍ය සමයේ. මේ බ්‍රාහ්මණ තිස්ස කියන මේ මහා චණ්ඩියා මේ දුරාචාරණය රැකගන්න වැඩ කළා. ඒ නිසා දැන් අද වුණත් මේ පවතින මේ මීහරක් 225ක් එකතු වෙලා මේ රට විනාශ කරන එක ගැන වෙන පිහිටක් නෑ පුතේ. ඉතින් මේ උදේ හවස නැගිටින කොටයි රැට නිින්දට යන කොටයි කියන්න තියෙන්නේ රාජා බෞද්ධ ධම්මිකෝ කියලා විතරයි. අනේ මේ පාලකයෝ ධාර්මික වේවා මුන් මේ රට කනවනේ කියලා. ඒ නිසා මං හිතනවා අර වාහනවල ගහන් යන බෝඩ්ඩෝ එක එක ඒවා ඔක්කොම වෙනස් කරලා දැන් ඉතින් ගෙවල් වල වාහනවල හැමතැනම අපිට ගහගන්න වෙනවා රාජා බෞද්ධ ධම්මිකෝ කියලා. පාලකයෝ ධාර්මික වේවා කියලා. එසේ නොවුන කල සියල්ලෝ අධාර්මික වෙලා රටම නැසෙනවා. හරි මේ පැත්ත කතා කරන්න ගියොත් වෙනම මාතෘකාවක් වෙනවා. මං කියන්නේ වගේ මහා සමාජීය ප්‍රශ්නයක් හදලා තිබුණා. භික්ෂුන් වහන්සේලාට හිංසා කරන සමාජයේ දුරාචාරයට මඟ පෙන්වන සමාජ බලයක් අල්ලගෙන රජුට පවා අභියෝග කරන මට්ටමක කෙනෙක් විදියට පත් වෙලා තිබුණා. ඒ නිසා පුතේ දේශපාලන වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් ආර්ථික වශයෙන්ුත් ආගමික වශයෙන්ුත් ගැටලු ගොඩකට මුහුණ දුන්නු යුගයක් තමයි වලගම්බා රාජ්‍ය සමය කියලා කියන්නේ. අන්න ඒ නිසායි මේක ලක්රජ පෙළපතේ කැපී පෙනෙන සන්දිමාන් මුහුණ දුන්නු පළවෙනි අභියෝගය බ්‍රාහ්මණ තිස්ස පූජකයාගේ මෙන්න මේ සමාජ බලයක් හිමි කරගෙන තිබුණු ප්‍රශ්නය. අපි ඒක මේ විදිහට ලියාගමු. අපි සටහන අවසන් කළ විදිය මට පොඩ්ඩක් කවුරු හරි කියන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මට ඊළඟ ඡේදය ගලපන්න ලේසියි. සටහන ලියපු කවුරුවක් නැද්ද? ඒ කියන්නේ කවුරුවත්ම සටහන ලියලා නැද්ද? මන් ලිව්වා හාමුදුරනේ. කියන්න පුතේ අවසන් ආර්ථික වශයෙන්ද වලගම්බා රාජ්‍ය සමය මුහුණ දුන් අභියෝගය යන්නේ. ඒ කියන්නේ මේ වලගම්බා රාජ්‍ය සමය එහෙම කැපී පෙනුනේ ඒ සමාජීය දේශපාලන ආගමික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් අභියෝගයන්ය. වෙනම ඡේදයකින් ලියන්න මෙහෙම. නෑ එතෙන්ටම මෙහෙම ඉස්සෙල්ලා ලියලින්න මේ විදිහට ලියන්න.
එකී අභියෝගයන් හා ඒවා හමුවේ එතුමන් කටයුතු කළ ආකාරය කී අභියෝගයන් හා ඒවා හමුවේ එතුමන් කටයුතු කළ ආකාරය මෙලෙස ඉතිහාසගතව ඇත. මෙලෙස ඉතිහාසගතව ඇත. මෙලෙස ඉතිහාසගතව ඇත. හරි. අංක 1 දාලා හෝ තරු ලකුණක් දාලා හෝ මේක ලියන්න. බ්‍රාහ්මණතිස්ස පූජකයා එක් පෙදෙසකින් ලක්දිව සමාජ බලයක් අත්කරගෙන තිබීම. බ්‍රාහ්මණතිස්ස පූජකයා එක් පෙදෙසකින් ලක්දිව සමාජ බලයක් අත්කරගෙන තිබීම. ඒ යටතේ මෙහෙම ලියන්න. මෙම පූජකයා සමාජයේ දුරාචාරයට පාර කපමින් සම්බුද්ධ ශාසනයට පවා විවිධ කෙනෙහිලිකම් කරමින් රජුට අභියෝග කළ හැකි මට්ටමේ අත්තනෝමතික සමාජ බලයක් එකල අත්කරගෙන තිබිනි. හරි. ඊළඟට පුතේ දැන් ඒ ගැන එච්චර අපි ලියන්නේ. දැන් මෙන්න මේ බ්‍රාහ්මණතිස්ස පූජකයාගේ මේ බලවත් වීමත් එක්ක අපේ වලගම්බා රජුරෝ මුහුණ දෙන දෙවෙනි ප්‍රශ්නය තමයි දකුණු ඉන්දියානු සොලී කුමාරවරු 7 දෙනෙක් ලක්දිවට පැමිණෙනවා. ඒ එන්නේ නිකන් නෙමෙයි. ඔය කියපු බ්‍රාහ්මණතිස්ස පූජකයාගේ සහයෝගය ඇතුව බ්‍රාහ්මණතිස්ස පූජකයා තමයි මේ කෙනෙහිලිකම් කරන ගමන් රජුට අභියෝග කරන ගමන් දකුණු ඉන්දියාවට ඉන්නේ. ඒත් කෙනෙහිලිකම් කරන ගමන් එහෙට පණිවිඩය එවනවා. මෙහේ මම උඹලට සහයෝගය දෙන්නම් මටත් මෙහේ හයියක් තියෙනවා. වරෙල්ලා ඇවිල්ලා මෙහේ බලය අල්ලගනින්න කියලා දකුණු ඉන්දියාවට පණිවිඩය යවනවා. ඒක දැනගන්න අය මේ Tamanට සහයෝගයට මෙහි පුද්ගලයෙක් ඉන්නවා කියලා දැනගත්තු ඒගොල්ලෝ මෙහෙට කුමාරවරු 7 දෙනෙක් කඩාපැනලා සම්පූර්ණම වලගම්බා රජුගේ රාජ්‍යත්වය පැහැර ගන්න 7 දෙනා
පැති 7කින් එකතු වෙලා පහර ගැහුවා. එතකොට බ්‍රාහ්මණ තිස්ස පූජකයා එක පැත්තකින් බලවත් වෙලා රට දුරාචාරයට පත් කරමින් රටේ මහා සමාජ බලයක් අල්ලගෙන රජුට අභියෝග කරන අතරතුරේ අනික් පැත්තෙන් ද්‍රවිඩ කුමාරවරු 7 දෙනෙක් ඇවිල්ලා මේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ කුමාරවරු ලංකාවේ රාජ්‍ය බලය පැහැර ගන්න රජුට එරෙහිව සටන් වැදුණා. දැන් රජුට සේනාව නැහැ. රජු ඒ වෙනකොටත් රටේ කෑල්ලක් බලය අල්ලගෙන බ්‍රාහ්මණ තිස්ස රජු පත් වෙලා ටික දවසයි. ඒ වගේම මහා හදිසි සිදුවීම වුණා. කල්ලාට නාග රජු මැරුම් කෑවා. තමන්ගේ වැඩිමහල් සොහොයුරා මැරුම් කෑවා මහරත්තක සෙනවියගෙන්. මේ සියල්ල ඇස්සේ රජු අන්න බුද්ධිමත්ව කල්පනා කළා දැන් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ. වනගත වෙන එක තමයි කරන්න තියෙන්නේ. එනිසා රජු වනගත වෙන්න කල්පනා කළා. හොර රහස්සේ වනගත වෙන්න. මොකද වනගත නොවුනොත් දැන් මැරුම් කනවා. මේ වෙලාවේ දැන් යුද්ධ කරන්න බෑ. අන්න බලන්න අර අපිට ජීවිතේ ලොකු පාඩමක් වලගම්බා රජුරෝ කියලා දෙන්නේ. සමහර දේවල් වලදී අඩියක් පස්සට ගන්න වෙනවා. අර අපේ සමාජයේ සාමාන්‍ය වචනයක් තියෙන්නේ වාහනයක් ගියර් දාන්න අලුත් ගියර් එකකට යන්න කලින් නිව්ට්‍රල් කරගන්න වෙනවා කියලා. ඒ කියන්නේ ඒ නිව්ට්‍රල් කරලා පොඩ්ඩක් ස්ලෝ කරලා තමයි අලුත් ගියර් එකකට දාලා පාස් වැඩි කරන්නේ. රජුරෝත් එදා එහෙම වැඩක් කළේ. මේ ද්‍රවිඩ කුමාරවරු ඇවිල්ලා මෙහෙන් යුද්ධ කරනවා. සේනාව සංවිධානය කරගන්න වෙලාවක් නැහැ. රජපෙළපතේ තමන්ගේ වැඩිමාල් සොයුරා මහරත්තක සෙනවියගෙන් මැරුම් කාලා නැති වුණා. බ්‍රාහ්මණ තිස්ස එහෙන් කැරලි ගහනවා. අන්තිමේදී රජු බුද්ධිමත්ව කල්පනා කළා හොඳම දේ දැන් අඩියක් පස්සට ගන්න එක. ඒ නිසා රජු සෝමා දේවියත් අනුලා බිසවුන් වහන්සේත් තමන්ගේ දරු දෙන්නත් අරගෙන කරත්තයක නැගලා වනගත වෙන්න පිටත් වුණා. ඔය පිටත් වෙන වෙලාවේ අපි ඔය කියන තිස්ස බ්‍රාහ්මණයාගේ ආරාමයේ තිබෙන තිස්ස බ්‍රාහ්මණයා හිටියේ අනුරාධපුරේ ගිරි කියන නිගණ්ඨාරාම. ඒක ඉස්සරම නිගණ්ඨයෝ ඉඳපු ආරාමයක්. ඒ කියන්නේ දැන් පුතාලට මතක් වෙන්න ඕන පණ්ඩුකාභය රාජ්‍ය සමයේ නිගණ්ඨ ආගමත් ලංකාවේ තිබිලා තියෙනවා. එන්නේ ඒ කාලේ ගිරි කියන නිගණ්ඨයා ඉඳපු මේ නිගණ්ඨාරාම. මේ ඔය ඒ නිගණ්ඨාරාමේ තමයි ඒ ස්ථානේ තමයි මේ තිස්ස බ්‍රාහ්මණයා හිටියේ. ඒව ඔබ දන්න දේවල්. එතන ඉඳගෙන රජුරුව අර පලා යන වෙලාවේ තමයි මේ අපහාසය කළේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. මහා කළු සිංහලයා පලා යනවා, පෙරදී පලා යනවා කියලා උපහාසයට අපහාසයට hina වෙලා කෑ ගැහුව රජතුමාට. ඒ වෙලාවේ රජුරුව ඉතින් හිතට ගණ්ඩ ඇති මේ මම මේ දෙමළ කුමාරවරු 7 දෙනෙකුත් ඇවිල්ලා යුද්ධ කරන වෙලාවේ අඩියක් පස්සට අරන් වනගත වෙන්න හදන වෙලාවේ ඔබ මට ඔහොම අපහාස කරපන්. හැබැයි මේ ඔක්කොම කරන්නේ මං යලි යම් දිනක මේ රටේ රජ වෙන්න බලාගෙන තමයි මේ සියල්ල කරන්නේ. පෙරදිලා නෙවෙයි බොල පලා යන්නේ. ජයග්‍රහණයේ ඉලක්කය ඕන නිසායි මේ වෙලාවේ පලා යන්නේ. ඒ නිසා ඇවිල්ලා බලාගමු තිස්ස මල්ලි කියලා එහෙම හිතාගෙන වෙන්නේ නැති රජුරුව වනයේට යන්නේ නැත්තේ. මොකොත් කියන්න ගියේ නැහැ ඒ වෙලාවේ. තිස්ස බ්‍රාහ්මණයත් එක්ක පැටලෙන්න ගියේ නැහැ. හරි උඹ නටපන්කෝ කියලා රජතුමා වනයේටම ගියා. තිස්ස බ්‍රාහ්මණය කෑ ගැහුවා. ඉතින් මහා කළු සිංහලයා පෙරදිලා පලා යනවා කියන. එහෙම සිතුවිල්ලකුත් හිතේ තියාගෙන වෙන්න ඇති. තිස්ස බ්‍රාහ්මණයත් එක්ක ඒ වෙලාවේ ඇති වුණු ක්‍රෝධයත් හිත ඇතුලේ තියාගෙන රජුරුව පලා ගියා. ඉතින් යනකොට සතුරු සේනාව වේගයෙන් රජුරුවන් පසුපස එළවනවා. කරත්තේ වේගය අඩුයි. කරගන්න දෙයක් නැහැ. කරත්තේ පටවලදී ඉන්නවා දැන් 4 දෙනෙක්. දරුවෝ දෙන්නයි, අනුලා බිසවයි, සෝමා දේවියයි. ඒ වෙලාවේ සෝමා දේවිය කියනවා අනුලා බිසව ගැබ්බරව ඉන්නේ. ඒ නිසා ඇයව ආරක්ෂා කරගන්න ඕන. රජතුමනි, අනාගත සිංහල රාජ වංශයේ රටක් අරාජික වෙන්න නොදී රට රාජ්‍ය බාර ගන්න ඉන්න කෙනා ඔබතුමා. ඒ නිසා ඔබතුමාට දාව උපන්න ඉන්න දරු ගැබක් දරාගෙන අනුලා දේවිය ඉන්නවා. මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ. මේ පුංචි පැටව් දෙන්න සතුරු අතර දෙන්නත් බෑ. අනුලා දේවිය සතුරු අතර දෙන්නත් බෑ. ඔබතුමා සතුරු අතර දෙන්නත් බෑ. ලක් රජ පෙළපත අරාජික නොවනු පිණිස ලක් රජ පෙළපතේ සිංහල රාජවංශය එක දිගට පවත්වාගෙන යනු පිණිස මම කරත්තයෙන් බහින්නම් කියලා ඒ මහා වීර කාන්තාව සෝමා දේවිය කරත්තයෙන් බැස්සා. බැහැලා අර පැත්තෙන් වේගයෙන් කඩු කිනිසි අරගෙන දුවගෙන එන සතුරු මැදට දෑත් විහිදුවල තමන්ගේ ජීවිතය පූජ කළා. අනාගත
රාජවංශය බනිස නිර්භීතව මම උඹලගේ අතට පත් වෙනවා කියලා සතුරන්ට අය පත් වුණා. මොනතරම් වීර හැඟීමක්ද, මොනතරම් රටට තියෙන ආදරණීය හැඟීමක්, මොනතරම් ජාතිමාමක හැඟීමක්ද සෝමාදේවියට ඒ වෙලාවේ ඇති වෙන්න ඇත්තේ. ඒ නිසා අනාගතේ රජ පෙළපතකට බිහි වෙන්න ඉන්න දරු පැටියත් ආරක්ෂා කරලා දීලා, කරත්තේ ඉන්න දරුවෝ දෙන්නත් පරිස්සම් කරවලා, රට බාර ගන්න ඉන්න රජ්ජුරුවොත් පරිස්සම් කරලා, ජීවිත 4කට අබේ දාණය දීලා තමන්ගේ ජීවිතය සතුරන්ට බිලි දෙනවා. ඉතින් ඒ වෙලාවේ ඒ ද්‍රවිඩ කුමාරවරු 7 දෙනාගෙන් එක්කෙනෙක් තාම ලස්සන මේ දේවිය අරගෙන දකුණු ඉන්දියාවටම යනවා. ඒක වෙනම කතන්දරයක්. කොහොම හෝ වේවා හරි නිර්භීත සිද්ධියක් එතන සිද්ධ වුණේ. අපි මේ විදිහට ලියාගමු. මෙන්න මේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ කුමාරවරුන්ගේ මේ බලපෑම හමුවේ රජු තවත් අසරණ වෙන හැටි. හරි. දෙවෙනි කාරණේ විදිහට තරු ලකුණක් දාලා හෝ අංක 2 දාලා හෝ ඔබ ලියා ගන්න. දකුණු ඉන්දියානු දමිළ කුමාරවරු රටට කඩා වැදීම. දකුණු ඉන්දියානු දමිළ කුමාරවරු රටට කඩා වැදීම. ඉහතකී තිස්ස බ්‍රාහ්මණයාගේද සහයෝගය ඉහතකී තිස්ස බ්‍රාහ්මණයාගේද කුමන්ත්‍රණකාරී සහයෝගය මැද ඉහතකී තිස්ස බ්‍රාහ්මණයාගේද කුමන්ත්‍රණකාරී සහයෝගය මැද කුමන්ත්‍රණකාරී සහයෝගය මැද දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කුමාරවරු 7 දෙනෙක් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කුමාරවරු 7 දෙනෙක් මෙරටට කඩා පැන රජුට විරුද්ධව කැරලි ගැසීය. බුද්ධිමත්ව පසුබැසීමට තීරණය කළ වලගම්බා රජු රාජ්‍ය අතහැර වනගත වන්නට විය. එහිදී රජුට සතුරන්ගෙන් ගැලවී පලා යාමට සහාය වෙමින් සෝමාදේවිය වීර කාන්තාවක් ලෙස සතුරන් අතට පත්විය. මෙලෙස පලා යන මොහොතේ යයි පවසා පෙරලිකම ඇතුලේ යයි පවසා
මහා කළු සිංහලයා පෙරදී පලා යන්නේ යයි පවසා තිස්ස බමුණා රජුට අපහාස කළහ. තිස්ස බමුණා රජුට අපහාස කළහ. දැන් පුතේ තිස්ස බමුණා ওই විදියට රජුට අපහාස කරද්දී රජු ඔය සියල්ල අත්හැරලා දාලා වනගත වෙනවා. ඒ වනගත වුණාට පස්සේ මේ ඔබ දන්නා කරුණු නිසාම දීර්ඝ සටහන් ඕන නැහැ. ඔබට මේ කරුණු මතක් වෙන්න සහ මේවා තුලින් යම් හැඟීමක් ඇති වෙන විදිහේ උපදේශනයන් ටිකක් ලබා දීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අර ඒ අවශ්‍ය කරුණු ටික ඔබේ රුධිරයට කතා කරන, ඔබේ හෘදය සාක්ෂියට කතා කරන, අදවතට කතා කරන කරුණු ටික මේ විදිහට සාකච්ඡා කරනවා මිසක සටහන වශයෙන් ඊටාම සුළු කාරණා ටිකක් විතරයි මම දෙන්නේ. මොකද මේ සියල්ල ඔබ මීට කලින් අහලා තියෙන දේවල්, දන්න දේවල්. මට තියෙන්නේ අර මේ වෙලාවේ ඔබේ තරුණ හැඟීම් එක්කලා, තරුණ ආකල්ප එක්කලා රටට, ජාතියට මේ තරම් අභියෝග මැද ආදරය කළ රජවරු ගැන, ඒ රජවරුන්ගේ සේවය ගැන, ඔවුන්ගේ ජීවිතවලින් ගන්න තියෙන මහා අභියෝග මැද වැඩ කරපු ආදර්ශවත් ක්‍රමවේද ගැන ඔබේ හදවතට කාවද්දන එක විතරයි මට කරන්න තියෙන්නේ. ඒ නිසා තමයි මම මේ කියවන්නේ. නැත්තම් පිස්සෙක් වගේ කියවනව නෙමෙයි. නැත්තම් සමහරෙකුට කියන්න පුළුවන් මේ අපි ඉතින් දන්න දෙමනේ මොනවදනේ ඕම නැනේ ඔය සටහන පොට්ටක් දෙන්න ඉවරයි නේද කියලා. එහෙම නෑනේ පුතා, මේක ජීවිත ශිෂ්ටාචාරයේ බෞද්ධ මූලවලින් කියලා දෙන පන්තියනේ. මේක මේ විභාගෙට විතර පුරුදු කරන තැන නෙමෙයි. එතුමා මේ විදියට වනගත වුණාට පස්සේ ඔබ දන්නවා මේ රටේ එදා මෙදා තුර හැමදාම බලමුළු හදන්න මුල් තැන ගන්නේ භික්ෂුව. ඒකට මේ අරහත් දජය පොරවගත්තු භික්ෂුවට පුදුමාකාර කැක්කුමක් තියෙනවා. ඒක හැටියා. කවුරු රට පාවල දුන්නත් භික්ෂුව රට පාවල දෙන්නේ නැහැ. පුදුම කැක්කුමක් තියෙනවා. ඒකට හේතුව පුතා, එහෙම කැක්කුමක් ඇති වෙන්නත් එක හේතුවක් තමයි භික්ෂුවට රකින්න පවුලක් නැහැ. රකින්න ගෙයක් දොරක් නැහැ. රකින්න પરම්පරාවක් නැහැ. ඒ නිසා අර දැන් අපේ පැවිදි ජීවිතේ වුණත් අවුරුදු 13න් මේ ශාසනයට ආපුදා ඉඳන් 25 වසරක කාලය තුල මේ රට ගැන ඇති වුණු ආදරය, කැක්කුම සාමාන්‍යයෙන් අනෙක් කෙනෙකුට සාපේක්ෂව වැඩි. ඒක හැටි එදා පටන්. හැබැයි දැන් මම මේ කතා කියනකොට ඔබට හෝ ඔබේ ගෙදර අහගෙන ඉන්න වැඩිහිටියෙකුට hina යන්න පුළුවන්. අදත් එහෙමද කියලා. ඔව් පුතේ, අදත් ඒක එහෙම තමයි. ප්‍රශ්නේ තියෙන්නේ අද පාලකයෝ විසින් කුමන්ත්‍රණකාරී විදියට භික්ෂුව සල්ලි වලට ගත්තා. ඒ නිසා එක්කෙනෙක් සල්ලි වලට අහු වෙනකොට, දෙන්නෙක් අහු වෙනකොට, තුන් දෙනෙක් අහු වෙනකොට අනිත් අයත් ඒ පෙළටම ගිහිල්ලා තියෙනවා. රටට ජාතියට ආදරය කරන බහුතරය හිටියට අර කැපිපෙනෙන චරිත ටික කොහොම හරි රජගෙදර වළං හොදන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ පැත්ත කතා කරන්න ගියොත් ඒව වෙනම මාතෘකාව වෙනස් වෙනවා. කොහොම හෝ එදත් එහෙමයි, අදත් එහෙමයි. කවදත් මේ රටට අනතුරක් වෙනකොට, සම්බුද්ධ ශාසනයට, ජාතියට අනතුරක් වෙනකොට ඒක මේ අරහත් දජයට වෙනම කැක්කුමක් විදියට දැනුණා. ඒ නිසා මේ සිද්ධිය හමුවේ බොහෝම කම්පාවට පත්වෙච්ච මේ කුපික්කල තිස්ස තෙරුන් වහන්සේ රජු අරගෙන ගිහිල්ලා වනාන්තරයේ ගල් ගුහාවක තමන් වහන්සේ දන්න තැනක හංගල තියාගෙන මේ අනුරාධපුර නගරයෙන් බොහෝම ඈත පළාතකට අරගෙන ගිහිල්ලා කැලෑවේ තියාගෙන දවසක් දෙකක් සතියක් මාසයක් නෙමෙයි පුතා, අවුරුදු 14ක් නොවෙනස්ව රජුට උදව් කළා. ලේසි පහසු වැඩක්. වසර 14ක් උන්වහන්සේත් වැඩේ අතෑරියේ නැහැ. දැන් අද කාලේ ඔය සමහර භික්ෂුන් වහන්සේලා රට ජාතිය වෙනුවෙන් කියලා එනවා. අවුරුද්දක් කෑ ගහනවා, දෙකක් කෑ ගහනවා, එක මොන්ටෙරෝ එකයි හම්බ වෙන්නේ. එක ආප්පයක් කාලේ යන්නේ භික්ෂුව අනිත් පැත්ත ගහනවා. රට ජාතිය ආගම අරමුණු ඔක්කොම පැත්තක ආප්ප කාලා තේ බිව්ව ගමන් සියල්ල ඉවරයි.
අද සමහරුන්ට ඔක්කොටම නෙවෙයි. හැබැයි එදා මේ කුපික්කල තිස්ස තෙරුන් වහන්සේ අවුරුදු 14ක් එක දිගට රජතුමාට සේවනා සංවිධානය කරගන්න, රජතුමාගේ කෑම බීම ටික බලා ගන්න ගමේ ඉන්න කිසිවෙකුට කියන්නේ නැතුව තෙරුන් වහන්සේ පිණ්ඩපාත යනවා, දානි හොයාගෙන ඇවිල්ලා රජුරවන්ට කන්න දෙනවා. රජුරවන්ට ආරක්ෂාව සපයනවා. නගරේ තියෙන විස්තර ටික හොයාගෙන ඇවිල්ලා ගමේ ඇවිදින වෙලාවට මිනිස්සු කඩපිල්වල තැන් තැන් වල කතා වෙන දේවල් අහගෙන ඇවිල්ලා කේලම් කියනවා නෙමෙයි, රටේ යහපත පිණිස රජුට කියනවා මෙන්න මේකයි දැනට තත්ත්වය මෙහෙමයි, අන්න අරුන් මරා ගන්නවා, දමිල කුමාරවරු එක එක මරා ගන්නවා, දැන් තත්ත්වය මෙහෙමයි, දැන් තත්ත්වය මෙහෙමයි, තිස්ස බ්‍රාහ්මණයාගේ බලය දැන් ඔන්න ටික ටික අඩු වෙලා යනවා. ඔහොම කිය රජුට අවුරුදු 14ක් පෝෂණයත්, සේනා සංවිධානයත්, රාජ්‍යත්වයට මඟ පෙන්වීමත් සියල්ලම කළා කුපික්කල තිස්ස තෙරුන් වහන්සේ. අපි ඒ නිසා අංක 3 දාලා මේ විදිහට ලියාගමු. එතුමන්ට රාජ්‍ය සේවය තුල, එතුමන්ගේ රාජ්‍ය කාලය තුල මුහුණ දුන්නු ඊළඟ වාසිදායක සිදුවීමක් මේක. අපි අංක 3 හෝ තරු ලකුණක් දාලා ලියාගමු. කුපික්කල තිස්ස තෙරුන්ගේ සහයෝගය හා කුපික්කල තිස්ස තෙරුන්ගේ සහයෝගය හා රැකවල් මැද රජු නැවත බලයට පත්වීම. ඒ යටතේ මෙහෙම ලියන්න. වනගතව සිටින වසර 14ක කාලය තුල ඉතා රහසිගතව රජු රැකගනිමින් සේනා සංවිධානයට උදව් කරමින් රජුට පෝෂණයද ලබා දෙමින් මේ තෙරණුවෝ රජුට සහාය විය. මේ කාලය වන විට මේ කාලය ගතවෙත්ම දමිල කුමාරවරු එකිනෙකා මරා ගනිමින් තිබිනි. බ්‍රාහ්මණ තිස්සගේ බලයද පිරිහෙමින් තිබිනි. මෙවන් පසුබිමක තිස්ස තෙරුන්ගේ
ජාතික හා ශාසනික මාමකත්වය හමුවේ මෙවන් පසුබිමක තිස්ස තෙරුන්ගේ ජාතික හා ශාසනික මාමකත්වය හමුවේ ජාතික හා ශාසනික මාමකත්වය හමුවේ වලගම්බා රජු යලි බලයට පත්විය. වලගම්බා රජු යලි බලයට පත්විය. හරි. දැන් පුතේ ඔන්න වලගම්බා රජු ආයම වසර 14කට පස්සේ බලයට පත් වෙනවා. දැන් ඔබ දන්නවා දැන් මේ වෙනකොට මට දැන් ඔන්න කියන්න පහසුයි. රජු බලයට පත් වෙනකොට මෙච්චර කාලයක් රජුට උදව් කරපු තිස්ස හාමුදුරන්ට ඉතින් උදව් කරන එක අහන්න දෙයක් නෙවෙයි. දැන් ඔබට කියද්දිම තේරුණානේ කොහොම උදව්වක්ද කොහොම උපකාරයක්ද කළේ කියලා. ඒ නිසා එතුමන් බොහෝම මේ කෘතවේදීව කල්පනා කළා දැන් රජුගේ රාජ්‍යයේ තියෙන අනුරාධපුරේ තිස්ස හාමුදුරුවෝ ඉන්නේ වෙන කොහෙවත්. මොකද අනුරාධපුරේ නගරයේ සාමාන්‍ය ගමක මිනිස්සෙක් හාමුදුරුවෝ නමක් රජුරුව මොකද කළේ ලංකාවේ අග නගරයට මේ හාමුදුරුවන්ව අරගෙන ආවා. අග නගරයට. දැන් අද කාලේ හිතන්නකො මේක නිකන් මේ විදියට අද ලංකාවේ අග නගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. එතකොට මෙහි තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ මෙතන තමයි පාලනය ගෙන යන්නේ මෙහි ඉඳගෙන. දැන් අපි මේ ඉන්නේ අග නගරේ. දැන් ඔන්න මේ ඉන්න නායකයෙක් මොනවා හරි ප්‍රශ්නයක් නිසා ගිහිල්ලා හම්බන්තොට තිස්සමහාරාම ඔය කොහේ හරි ගිහිල්ලා හැංගිලා ඉන්නවා. හැංගිලා ඉඳලා ආයම මෙහි රාජ්‍යයට පත් වෙනකොට පෙරහැර මැදින් ඇවිල්ලා ජනාධිපතිතුට වාඩි වුණු ගමන් මතක් වෙන්නේ කවුද? අවුරුදු 14ක් තිස්සේ මට අර හාමුදුරුවෝ උදව් කළා නේද කියලා ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? කොළඹින් පන්සලක් හදලා දෙනවා. කොළඹින් පන්සලක් හදලා දෙනවා. මේක අග නගරේනේ. ඒ වගේ තමයි පුතා එදා අග නගරේ අනුරාධපුරේ. ඒ නිසා රජුරෝ කල්පනා කළා අර වන්නිකරේ ඉන්න කැලෑවේ ඉන්න හාමුදුරුවෝ අරගෙන ඇවිල්ලා අනුරාධපුර නගරය මැද මම පන්සලක් හදලා පූජා කරනවා. මොකද මට ඒ තරම් සේවයක් උන්වහන්සේ කළේ. ආන් ඒ නිසා රජුරෝ මොකද කළේ? බලයටපත් වෙලා වැඩ දෙකක් තිබුණා කරන්න. එකක් ගිරි නිගණ්ඨාරාමේ හිටපු තිස්ස බ්‍රාහ්මණයට දඬුවමක් දෙන්න ඕන. එදා දමිල කුමාරවරු 7 දෙනාගේ කැරලි හමුවේ පලා යන වෙලාවේ අපහාස කළා. ඒ නිසා ගිරි නිගණ්ඨාරාමයට ඉස්සෙල්ලාම ගිහිල්ලා තිස්ස බ්‍රාහ්මණයට කිව්වා බැහැපන් එළියට මැරුන් නොකා. දැන් මේකේ රජ්ජුරුව මම බැහැපන් එළියට මැරුන් නොකා. මැරුන් නොකා එළියට බැහැපන්. ඒ වෙනකොට තිස්ස බ්‍රාහ්මණයගේ බලය පිරිහිලා තිස්ස මොකද කළේ? රජ්ජුරුවන්ගෙන් සමාව අරගෙන අනේ ෂේප් එකේ එළියට බැස්සා. බැහැලා හැබැයි සිංහලයන්ගේ කීමක් තියෙනවා තිස්ස කිව්වලු තොපිට නම් හොඳක් නම් වෙන්න එපා කියලා තිස්ස බ්‍රාහ්මණයා ශාප කරාලු. එදි පටලව ගන්න එපා බ්‍රාහ්මණයගේ නමත් තිස්ස මේ හාමුදුරුවන්ගේ නමත් තිස්ස තව හාමුදුරු නමත් ආචුට්ටකින් මුණ ගැහෙනවා අපිට මේ පාඩමේ ඉස්සරහට. එයාගේ නම උන්වහන්සේගේ නමත් තිස්ස ඔක්කොම තිස්ස. ඒ නිසා පටල ගන්න එපා. කතා පටලගෙන ඔක්කොටම තිස්ස කියන්නත් එපා. ඒ නිසා මේ ඔන්න මතක තියාගන්න තිස්ස බ්‍රාහ්මණයා පාර ගිරි නිගණ්ඨාරාමෙන් එළියට බහින ගමන් ශාපයක් කරාලු. කොහොම හෝ වේවා රජු නිගණ්ඨාරාමයේ සම්පූර්ණ බිමට සමතලා කරලා පිරිසිදු කරලා ලස්සන පන්සලක් හැදුවා. හදලා රජුරුවන්ගේ නමේ වට්ටගාමිනී අභය කියන එකෙන් අභය කියන කෑල්ලත් අරගෙන අනිත් එක ගිරි නිගණ්ඨාරාමයේ නිසා ඒක අමතක නොවෙන්න ගිරි කියන වචනේ ඒකෙන් අරගෙන අභය ගිරිය කියලා පන්සලක් හදලා අර කැලේ ඉඳපු තිස්ස හාමුදුරුව ගෙනල්ලා ඒ පන්සල බාර දීලා පදිංචි කළා. දැන් ඉතින් පුතා මේ මොන chance එකක්ද එක පැත්තකින්නේ. කැලේ ඉඳපු තිස්ස හාමුදුරුව දැන් ලංකාවේ අග නගරේ ප්‍රධාන පෙළේ පන්සලක.
දැන් අපේ ළමයි දන්නවා මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා හදපු පන්සල වෙන එකක්. ඒක දේවානම්පිය තිස්ස රජුරෝ මහා විහාර සීමා ලකුණු කරලා බොහොම ලස්සන පන්සලක් ඇදුවා මහා විහාරය කියලා. දැන් මේ සිද්ධිය වෙන්නට අවුරුදු 4500කට විතර උඩදී. දැන් ඉතින් අර අවුරුදු 400ක් 500ක් විතර පැරණි පන්සලට වඩා මේ වලගම්බා රජුරෝ හදපු අබේගිරිය පන්සල අලුත් පන්සල හරිම ලස්සනයි. රජුරෝ නිතරම යනවා එනවා. පුතේ මෙතන නම් මේ නිකන් ආවට ගියාට දන්නනේ අපි ඔය ටික දන්නවනේ ඉස්සරත් අහලා තියෙනවනේ කියලා අවධානය යොමු නොකර ඉන්න එපා. මොකද මේ මෙතනත් එක්ක ලොකු කතන්දර ගොඩක් තියෙනවා. ප්‍රශ්නවලට උත්තර ලියද්දි හරි වැදගත් වෙනවා මේ මෙතන ගැන ලබන අවබෝධය. එනිසා මොකද කළේ මේ අබේගිරිය හදලා පූජා කළාට පස්සේ වලගම්බා රජුරෝ වරින් වර පන්සලට එනවා. දැන් ඉතින් මෙච්චර කාලයක් ලක් රජ පෙළපතේ රජවරු ගියේ මහා විහාරෙට. අවුරුද්දම යන්නේ මහා විහාරෙට. උපදෙස් ගන්න යන්නේ මහා විහාරෙට. මෙන්න બોලේ දැන් වලගම්බා රජුරෝ මහා විහාරයට යනවට වඩා අබේගිරියට යනවා. ඒ වගේම රජ්ජුරුවන්ගේ රජමාලිගාවේ දානමානවලදී පින්කම් වලදී හැම දෙයකදීම මුල් තැන ගන්නේ තිස්සහාම. දැන් ඉතින් ඔන්න ඔබ පොඩ්ඩක් හිතලා බලන්න මොන වගේ මානසිකත්වයක් ඔතන ඇති වෙයිද කියලා. ඒ කියන්නේ මහා විහාරය පැරණි තැන මෙතෙක්කල් බල කොටුව හදලා තිබුණේ එතන සියලු රජවරු පාලකයෝ මැති ඇමතිවරු ආව ගිය තැන මහා විහාරේ. මෙන්න બોලේ දන්නේම නැතුව දැන් ඒක හෙමින් හෙමින් අබේගිරිය පැත්තට තල්ලු වෙලා යනවා. මේන්න මේ වෙලාවේ මහා විහාරවාසී භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා එකතු වෙලා චෝදනාවක් ගෙනාවා. මේ භික්ෂුන් වහන්සේලා ඕනෝට වැඩිය මේ රජ්ජුරුවන්ට ගැතිකම් කරන්න රාජමාලිගාව ASCII රිංගන්න ගියේ නෑ. භික්ෂුන් වහන්සේලා හිටියේ බොහෝම ප්‍රබල විදියට බල සම්පන්න විදියට නායකයා විදියට. අපි දන්නවනේ මිහිඳු හාමුදුරුවෝ වැඩපු දවසේ ඉඳලා ගමයි පන්සලයි වැවයි දාගබයි නිල්වන් ගොයමයි කහවන් සිවුරයි කිව්වහම රජු ඇතුළු සියලු දෙනාම දෙකට නැමිලා වැඳගෙන එන්නේ ගමේ නායකයා රටේ නායකයා ප්‍රදේශ නායකයා හාමුදුරුවෝ කියලා හැඟීමෙන් එන්නේ. දැන් මේ අභයගිරිය පූජාවත් එක්ක තිස්ස හාමුදුරුවෝ නිතර රජමාලිගාවට යනවා. රජුරුවෝ නිතර මෙහෙට එනවා. මේක නිකන් අර කුල පවුල් එක්කලා ගැටෙන ප්‍රමාණය වැඩි වෙනකොට මහා විහාරයෙන් චෝදනාවක් ගෙනාව තිස්ස හාමුදුරුවන්ට ඔබ වහන්සේ කුල සංඝට්ට භික්ෂුවක්. මම වචනේ මේකේ ලියලා තියෙනවා බලන්න. කුල සංඝට්ට භික්ෂුවක්. ඔබ වහන්සේ මේ කුල පවුල් එක්ක ගැටෙන්න යනවා වැඩි. ඒ නිසා උක්ඛේපනීය විනය කර්මය ඔබ වහන්සේට පනවනවා. මොන වචනේ තියෙනවා මේකේ? උක්ඛේපනීය විනය කර්මය පනවනවා. ඒ කියන්නේ අපි ඔබ වහන්සේත් එක්ක එකට සීමා මාලකයට එන්නේ නැහැ. වහාම නවත්තන්න ඕන ඔය රජ්ජුරුවත් එක්ක තියෙන අනවශ්‍ය සම්බන්ධ බැඳී. තිස්සාමුදුරුවෝ ඉතින් ඒ වෙලාවේ කිව්වා එහෙම අහන්නේ මේ එහෙම මොකටද කියලා. තිස්සාමුදුරුවෝ ටිකක් උද්දච්ච වුණා ඒ වෙලාවේ. ඇයි ඉතින් රජුගේ බලය තියෙනවනේ. තිස්සාමුදුරුවන්ගේ පැත්තට රජු ඉන්නවා. ඒ නිසා තිස්සාමුදුරුවෝ අර මහා විහාරයේ මහතෙරුන් වහන්සේලාගේ වචනෙට කන් දුන්නේ නැහැ. ඇහුවේ නැහැ කියපු එක. උඹලට මොකද මට ඕන නම් මං යනවා රජමාලිගාවට කියලා. හැමදාම රජමාලිගාව යනවා. රජුරුවොත් නිතර එනවා යනවා. දැන් ඔය පේන්නේ නැද්ද අර මට මේ ඊයේ පෙරේද මං දැක්ක මේ අර කිරුළපන ධම්මවිජය කියලා හාමුදුරු නමක් ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට දොස් පවරනවා. එයාටම නෙවෙයි භික්ෂුව දේශපාලනයට යාම අකපයි කියලා දොස් පැවරීමක් කරලා තියෙනවා. ඕක බලලා ඥානසාර හාමුදුරුවෝ මහරෑ කතා කරලා අර හාමුදුරුවන්ට තර්ජනය කරනවා. අසවලා උඹ දැනගන් උඹේ හතර හන්දි කඩනවා ඔහොම කියලා. මා මේ දවස්වල දැන් ඔය රෙකෝඩින් එකක් යනවා මේ සමාජ මාධ්‍යවල. දැන් මේ ඥානසාර හාමුදුරුවන්ට තවත් භික්ෂුවකගේ හතර හන්දි කඩන්න බලයක් තියනවද? එහෙම බලපෑම් එහෙම තර්ජනයක් කරන්න ඒ වගේ හයියක් ආවේ කාගෙන්ද? රජගෙට රිංගන නිසා. ආවේ නම් ජාතිය ආගම බේරගන්න කියලා. දැන් ඉතින් ඒව අමතකයි. දැන් ඉතින් ජනාධිපති උපදේශකවරු අරවද මේවද එහෙම් බල මෙහෙම් බල අරගෙන
දැන් මේ අර භික්ෂුන් වහන්සේ නමකට තර්ජනය කරනවා හතර හන්දි කඩනවා කියලා. ඔව් රජගෙට රිංගන්න ගත්තොත් ඔක තමයි වෙන්නේ. තිසහාමුදුරුවොත් එදා ඇහුවේ නැහැ කියන එක. අභයගිරිය පූජා කළා දැන් ඉතින් රජ්ජුරුවොත් Tamanට බොහොම සම්බන්ධයි. මහා විහාරයේ අර මහා තෙරුන් වහන්සේලා බොහොම සුපේසල ශික්ෂාකාමී වික්ෂුන් වහන්සේලා කියනවා වහාම ඕක නවත්තන්න කියලා. ඇහුවේ නැහැ කියන දේ අහන්නෙම නැහැ. ඒ නිසා මොකද කළේ? කුල සංඝට්ට චෝදනාව දාලා උක්කේපනීය විනය කර්මය පනවලා තිස්සහාමුදුරුවෝ මහා විහාරයෙන් නිරපා හැරියා. බහිනවා එළියට තමුන්නාන්සේකින් වැඩක් නැහැ. භික්ෂු චරිතයට දූෂණය කරන කෙනෙක් භික්ෂු කුලය දූෂණය කරන කෙනෙක් තමුන්. ඒ නිසා කුල දූෂක භික්ෂුවක් කුල සංඝට්ට භික්ෂුවක් ඔබ ගිහි පවුල් එක්ක ගැටෙන්න යන කෙනෙක් ඔබත් එක්ක එකට සීමා මාලකේ වස්වසන්න හොඳ නැහැ. ඒ නිසා බහිනවා එළියට කියලා තිස්සහාමුදුරුවන්ව මහා විහාරයෙන් නිරපා හැරියා. පුතේ අර කිව්වා වගේම තිස්සහාමුදුරුවෝ නිකන් හිටියේ නෑ. තිස්සහාමුදුරුවන්ටත් බලයක් තියෙනවා, රජ්ජුරුවන්ගේ හයියක් තියෙනවා. තිස්සහාමුදුරුවෝ බලගේ ඔය අස්සෙරින් ගන්න මම ආයෙන්නේ නෑ. මම යනවා යන්නම අභයගිරියට. අභයගිරිය විතරයි මගේ පන්සල. බොලත් එක්ක ඊට පස්සේ එකතුවක් නෑ කියලා අභයගිරියටම තිස්සහාමුදුරුවෝ වෙන් වුණා. මෙන්න બોලේ මහා විහාරේ මහතෙරුන් වහන්සේලාත් එක්ක තරහෙන් හිටපු Tamanට ඕන විදියට වැඩ කරන්න දීපු නැති අර මහතෙරුන් වහන්සේලාට වෛර කරපු එදා සුභද්‍ර භික්ෂුවසේ අර භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානකොට සුභද්‍ර හාමුදුරුවෝ කිව්වනේ අඬන්න එපා දැන් ඉතින් අපිට ඕන එක කරමු කියලා. ඒ වගේ සුභද්‍ර භික්ෂුවගේ මග ගියා වගේ හිටපු මහා විහාරයේ ඇතුලේ නිදහස හොයමින් හිටපු භික්ෂුන් වහන්සේලා ටික. අන්න ඒක පුතේ තේරුම් ගන්න. අලුත් නිදහසක් හොයමින් හිටපු භික්ෂුන් වහන්සේලා 300ක් විතර හිටියා මහා විහාරය ඇතුලේ. ප්‍රගතිශීලී බව හොයමින් හිටියා. ඔය වචනෙන්ම ප්‍රශ්නයක් ආව එකපාරක් විභාගෙට. මහා විහාරයට වඩා අභයගිරිය ප්‍රගතිශීලී ගාමී විය පැහැදිලි කරන්න කියලා. ඒ නිසා ඔන්න වචන මතක තියාගන්න මේ මම ඒකයි කිව්වේ මේවා ඉතින් අපි හැමදාම අහපුවනේ කියලා හිතන්න එපා. මහා විහාරයේ ඇතුලේ හිටිය ප්‍රගතිශීලී ගමනක් හොයපුවා. ප්‍රගතිශීලී කියන්නේ අර පුරාණ ක්‍රමවේදයට බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයටම විනය ශික්ෂාපද රැකගෙන ඒ ක්‍රමයටම බණ භාවනා කරගෙනම ඉන්නේ නැතුව ටිකක් අපිලා මහ ජනතාවත් එක්ක ගැටිලා වැඩ කරන එවැනි ප්‍රදේශයක් හොයමින් එවැනි නිදහසක් හොයමින් හිටපු 300ක් පිරිස හිටියා. ඒගොල්ලෝ මොකද කළේ? අභයගිරියට ඒගොල්ලොත් ගියා තිස්සහාමුදුරුවොත් එක්ක. ඔබ වහන්සේ හරි තිස්සහාමුදුරුවනේ ඇත්ත කතාව මේ මහා විහාරේ ඉඳලා වැඩක් නැහැ කියලා මහා විහාරයෙන් බැහැලා ප්‍රගතිශීලී ගමනක් හෙවූ භික්ෂුන් වහන්සේලා 300ක් මහා විහාරයෙන් අභයගිරියට ගියා. දැන් ඉතින් ඔබට තේරෙනවා අභයගිරිය දැන් ඉතින් ශක්තිමත් වෙන එක අහන්න දෙයක් නැහැ. මහා විහාරෙන් 300ක්ම ගැලවිලා ගියා. රජ්ජුරුවොත් අභයගිරිය පැත්තේ තිස්සහාමුදුරුවොත් බොහොම උද්දච්ච විදියට වැඩ කරනවා. අනේ අපේ මිහිඳු මහරහතන් වහන්සේලා දෙරණට හඳුන්වලා දුන්නු අතිපාරිශුද්ධ ශ්‍රේෂ්ඨ බුද්ධ ශාසනය දෙකට කැඩුනා. ලක්දිව නිකාය ભેදය පටන් ගත්තා. අභයගිරි නිකාය හා මහා විහාර නිකාය කියලා සම්බුද්ධ ශාසනය දෙකට බෙදුණා. වලගම්බා රජුරුවන්ගේ මේ ක්‍රියාකලාපයත් එක්ක තිස්සහාමුදුරුවෝ අධිකලෙසුන් වහන්සේලා එකතු වෙලා අභයගිරියට රිංගයා යෑමත් එක්ක ලක්දිව මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වා දුන් ඒකීය සම්බුද්ධ ශාසනය තේරවාද මහා විහාරීය බුද්ධ ශාසනය දෙකට කැඩිලා මහා විහාරය හා අභයගිරිය යනුවෙන් නිකාය ભેදයක් ලංකාවට ඉස්සෙල්ලම ආවේ ඔන්න ඔය වලගම්බා රාජ්‍ය සමයේ. එහෙනම් කියපු විස්තර ගොඩයි. නමුත් බොහොම වාක්‍ය දෙක තුනකින් කෙටි කාරණාවක් පොතෙන්ට ලියාගමු. මේ විදිහට ලියන්න. අංක 4 හෝ 4 වෙනි තරු ලකුණ හෝ දාලා ඔබ ලියන්න මෙහෙම කාරණාවක්. අභයගිරි පූජාව හා නිකාය ભેදය. අභයගිරි පූජාව හා නිකාය ભેදය.
දැන් මේ පන්ති කරනකොට මම ඒකයි දැන් ඔබ දන්නවා ඔබටම මතකයි සාමාන්‍යයෙන් මේ ඔය විද්‍යාදීප ආයතනය තුල පන්තිය කරනකොට පැය දෙකක් මේ පාඩම කරනකොට ඔබ මොනතරම් උද්‍යෝගයෙන් ලියනවා අහගෙන ඉන්නවා ඇඟ මේ මොනවාද කිලිපොලා යන විදිය ප්‍රකාශන මම කරනවා ඒ රජවරු ගැන බොහොම ලස්සන විස්තර කියනවා මමත් ඉතින් එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා දඟලනවා එක තැනකින් නැහනේ ওই පැය දෙක එක මොහොතක් වාඩි වෙන්නේ නැහනේ ඉතින් එහෙම උද්‍යෝගයෙන් ඉන්නවා නමුත් කරන්න දෙයක් නැහැ දැන් මෙහෙම කතා කරනකොට මම දන්නවා මේ සටහන ලියන අය මෙතන කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ කී දෙනෙක් ෆෝන් එක මේ පපුව උඩ තියාගෙන නිදිද දන්නේ නැහැ කී දෙනෙක් පැත්තක මේක තියෙද්දි වෙන වැඩක් කරනවද දන්නේ නැහැ. හැබැයි ඉතින් පුතේ කරන්න දෙයක් නැහැ. අන්න එතෙන්දී නම් මට ඔබ ඇද්දගෙන ඇවිල්ලා වැඩ කරන්න කියන තැනට එතෙන්දී යන්න බෑ. මට එතෙන්දී ඒක කරන්න බෑ. හැබැයි ඔබට වැඩ කරන්න කියන අවවාදය නිතර කරන්න පුළුවන්. ඉතින් දැන් මේ වෙලාවේ මේක ලියපු අයෙක් ඉන්නවනම් මට කියන්න බලන්න ඉස්සෙල්ලා ඡේදය අවසන් කරපු තැන කවුරු හරි කියන්න බලන්න ඉස්සෙල්ලා ඡේදය අවසන් කරපු තැන මෙවන් පසුබිමක තිස්ස තෙරුන්ගේ ජාතික හා ශාසනික මාමකත්වය හමුවේ වළගම්බා රජු යළි බලයට පත්විය. හරි බොහොම හොඳයි කසුනි කිව්වා. එහෙනම් හතරවෙනි කාරණේ විදිහට අපි ලිව්වා අභයගිරි පූජාව හා නිකාය ભેදය කියලා. ඒ යටතේ මෙහෙම ලියන්න. බලයටපත් වළගම්බා රජු නැත්නම් එතන මෙහෙමම ලියන්න නැවත බලයටපත් වළගම්බා රජු නැවත බලයටපත් වළගම්බා රජු කෘතවේදීත්වයෙන් තිස්ස තෙරුන්ට ගෞරව කළහ එතෙන්ටම ලියන්න එදා වනයට පලා යන මොහොතේ තමන්හට අපහාස කළ එදා වනයට පලා යන මොහොතේ තමන්හට අපහාස කළ එදා වනයට පලා යන මොහොතේ තමන්හට අපහාස කළ තිස්ස බ්‍රාහ්මණයාගේ ගිරි නිගණ්ඨාරාමයට ගොස් බමුණා ඒ ස්ථානයේ අලංකාර ආරාමයක් ඉදිකොට නැත්නම් එහි අලංකාර ආරාමයක් ඉදිකොට ඊට අභයගිරියයි නම් තැබූහ. ඈත වනගතව සිටි තිස්ස තෙරුන් වැඩම කරවා
ඈත වනගතව සිටි තිස්ස තෙරුන් වැඩම කරවා රජු එම හිමියන්ට අභයගිරිය පූජා කළහ. රජු එම හිමියන්ට අභයගිරිය පූජා කළහ. වෙනම ඡේදයකින් ලියන්න තිස්ස තෙරණුවෝ රජු හා සමග ළඟ ඇසුරක් පැවතීම නිසා තිස්ස තෙරණුවෝ රජු හා සමග ළඟ ඇසුරක් පැවතීම නිසා රජු හා සමග ළඟ ඇසුරක් පැවතීම නිසා භික්ෂු සමාජයට කැලලක් වේයයි සිතා භික්ෂු සමාජයට කැලලක් වේයයි සිතා මහා විහාරීය භික්ෂූහු මහා විහාරීය මහතෙරවරු මහා විහාරීය මහතෙරවරු තිස්ස හිමියන්ට විරුද්ධ විය. තිස්ස හිමියන්ට විරුද්ධ විය. තිස්ස හිමියන්ට විරුද්ධ විය. පුද්ගලිකව එතෙන්ටමයි එතෙන්ට මෙහෙම ලියන්න. ඒක තරු ලකුණක් දාලා ලියන්න. පුද්ගලිකව ආරාමයක් පිළිගැනීමේ වරද පෙන්වා දෙමින් පුද්ගලිකව ආරාමයක් පිළිගැනීමේ වරද පෙන්වා දෙමින් තරු ලකුණක් දාලා පුද්ගලිකව ආරාමයක් පිළිගැනීමේ වරද පෙන්වා දෙමින් කමාවක් දාලා එතෙන්ටම ගිහි කුලයන් හා ළඟ ඇසුරක් පැවතීමේ ගිහි කුලයන් හා ළඟ ඇසුරක් පැවතීමේ දෝෂයද දක්වමින් ගිහි කුලයන් හා ළඟ ඇසුරක් පැවතීමේ දෝෂයද දක්වමින් මහා විහාරය තිස්ස තෙරුන්ට කුල සංඝට්ට චෝදනාව ඉදිරිපත් කළහ. මහා විහාරය තිස්ස තෙරුන්ට අවශ්‍ය නම් රතු පාටින් ලියන්න කුල සංඝට්ට චෝදනාව ඉදිරිපත් කළහ. කුල සංඝට්ට චෝදනාව ආයම අර දැන් මේ තරු ලකුණක් දැම්මනේ අර ඉන්න නැවතත් තරු ලකුණක් දාලා මෙහෙම ලියන්න. මහා විහාරීය භික්ෂූන්ගේ චෝදනාව නොපිළිගත් නිසා මහා විහාරීය භික්ෂූන්ගේ චෝදනාව නොපිළිගත් නිසා මහා විහාරීය භික්ෂූන්ගේ චෝදනාව නොපිළිගත් නිසා
තිස්ස තෙරුන්ට උක්කේපනීය විනය කර්මයද පැනවිය. තිස්ස තෙරුන්ට උක්කේපනීය විනය කර්මයද පැනවිය. නැවත ඒ කෙලින්ම තරු ලකුණක් දාලා මෙකී තත්වය හමුවේ මහා විහාරය සමග උරණ වූ තිස්ස තෙරුන් මෙකී තත්වය හමුවේ මහා විහාරය සමග උරණ වූ තිස්ස තෙරුන් මෙකී තත්වය හමුවේ මහා විහාරය සමග උරණ වූ තිස්ස තෙරුන් මහා විහාරයෙන් වෙන්ව අභයගිරියටම බැස ගියහ. මහා විහාරයෙන් වෙන්ව අභයගිරියටම බැස ගියහ. මහා විහාරයෙන් වෙන්ව අභයගිරියටම බැස ගියහ. එතෙන්ටමයි ඒ තරු ලකුණ ඇතුළටමයි එතෙන්ටමයි එහිදී මහා විහාරය තුල සිටි එහිදී මහා විහාරය තුල සිටි තවත් භික්ෂූහු 300 නමක් තවත් භික්ෂූහු 300 නමක් එහිදී මහා විහාරය තුල සිටි තවත් භික්ෂූහු 300 නමක් ප්‍රගතිශීලී ශාසනික ගමනක් සොයමින් ප්‍රගතිශීලී ශාසනික ගමනක් සොයමින් ප්‍රගතිශීලී ශාසනික ගමනක් සොයමින් අභයගිරියට එක් විය. අභයගිරියට එක් විය. රතුරු ලයිනෙන් පටන් අරන් වෙනම ඡේදයක් විදිහට මෙහෙම ලියන්න. මේ తত্ত্বය හමුවේ ලක්දිව ශාසනික ඉතිහාසයේ කැලලක් සනිටුහන් කරමින් ලක්දිව ශාසනික ඉතිහාසයේ කැලලක් සනිටුහන් කරමින් ලක්දිව ශාසනික ඉතිහාසයේ කැලලක් සනිටුහන් කරමින් ඒකීය සම්බුද්ධ ශාසනය ඒකීය සම්බුද්ධ ශාසනය ඒකීය සම්බුද්ධ ශාසනය මහා විහාරය හා අභයගිරිය යනුවෙන් දෙකඩ විය. ඒකීය සම්බුද්ධ ශාසනය මහා විහාරය හා අභයගිරිය යනුවෙන් දෙකඩ විය. මෙය ලාංකීය නිකාය භේදයේ ආරම්භයයි. මෙය ලාංකීය නිකාය භේදයේ ආරම්භයයි.
හරි. තව කරුණ දැන් මේක ඔබ දන්න දේවල් නිසා විස්තර කියන්න අවශ්‍ය නැහැ. ඔන්න දැන් එතකොට රජ්ජුරුවෝ මුහුණ දීපු ප්‍රශ්න ඔබට එකින් එක මතකයි. එක පැත්තකින් මහාරත්තක සෙනවියගෙන් මරුන් කාලා අයියා නැති වුණා. මහාරත්තක සෙනවිය මරලා වලගම්බා රජු රාජ්‍යයට පත් වුණා. ඒ පත් වෙනකොට අනික් පැත්තෙන් බ්‍රාහ්මණ තිස්ස සමාජ බලය දිනාගෙන එහෙන් සමාජීය ප්‍රශ්න ඇති කරමින් තිබුණා. ශාසනයට කෙනෙහිලිකම් හදමින් තිබුණා. බ්‍රාහ්මණ තිස්සගේ මැදිහත් වීම මත කුමන්ත්‍රණ මත දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කුමාරවරු 7 දෙනෙක් මෙහෙට කඩා පැන්නා. රජුරවන්ට රාජ්‍ය අහිමි වුණා. වනගත වෙලා රජු අඩියක් පස්සට තිබ්බා. වීර කාන්තාව සෝමා දේවිය සතුරන් අතරපත් වුණා. වසර 14ක් රජුරවන්ට උපස්ථාන කරපු තිස්ස තෙරුන් වහන්සේගේ සහයෝගයත් ඇතුව රජු නැවත බලයටපත් වුණා. ඒ වෙනකොට ද්‍රවිඩ කුමාරවරු එක මරාගෙන තිස්ස බ්‍රාහ්මණයාගේ බලයත් පිරිහිලා ගිහිල්ලා රජුරෝ ඊට පස්සේ ඇවිල්ලා තිස්ස තෙරුන් වහන්සේට උදව් කරන්න ඕන නිසා කිරිනිගණ්ඨාරාමේ හිටපු බ්‍රාහ්මණ තිස්සව පන්නලා දාලා එතන අභයගිරිය හදලා පූජා කරා. තිස්සහාමුදුරුවෝ නොහිතපු විදියට රජුරවන්ට කුළුපග වුණා. රජුරුවොත් ඒ පැත්තේ ආව ගියා වැඩි. මහා විහාරයේදී කුල සංඝට්ට චෝදනාව කරලා ඒක පිළිගත්තේ නැති නිසා තිස්සහාමුදුරන්ට විනය කර්මයක් පැනෙව උක්කේපණිය කියලා. විනය කර්මය පැනෙව්වට උරණ වෙච්ච තිස්සහාමුදුරුවෝ අභයගිරියට ආවා. මහා විහාරෙන් එළියටම බැහැලා. ඒනකොට අමුතු ප්‍රගතිශීලීත්වයක් හොයපු නිදහසක් හොයපු භික්ෂු පිරිසක් එකතු වෙලා 309ක්ම අභයගිරියට ආවා. දැන් ඔන්න යුද්ධයි, දේශපාලන අර්බුදයි, සමාජ ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක රජුරවන්ට ආගමික ප්‍රශ්නිකුත් ආවේ. තමයි නිකාය ભેදිකුත් හැදුණා. දැන් බලන්න පුතේ පාඩමේ අවබෝධයෙන් යුතුව ඉන්නවනම් දැන් ඔන්න එකින් එක මතක් වෙන්න ඕන. සමාජ ප්‍රශ්න තිබුණා. බ්‍රාහ්මණ තිස්ස ගැටුම් හැදුවා. දේශපාලන ප්‍රශ්න ආවා. ඒ තමයි දකුණු ඉන්දියානු ද්‍රවිඩ කුමාරවරු සටන් කළා. ඊළඟට ආගමික ප්‍රශ්නයක් ආවා. ඒ තමයි නිකාය ભેදය ඇති වුණා. දැන් ඔන්න වලගම්බා රජුරෝ සමාජ අර්බුද, ආගමික අර්බුද, දේශපාලන අර්බුද ඔක්කොටම මුහුණ දීලා තැලිලා පොඩි පට්ටම් වෙලා ඉන්න වෙලාවේ ඊළඟ අර්බුදේ ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? තව එක අර්බුදයකටයි මුහුණ දෙන්න තියෙන්නේ. ආර්ථික අර්බුදය. ඒකටත් මුහුණ දුන්නා. මේ තියෙන්නේ ඒ කාරණය බැමිණිතියා සාගතය කියලා මේක අපේ ඉතිහාසය නම් කරනවා. ඒ කියන්නේ බ්‍රාහ්මණ තිස්සගේ සාපය නිසා ඇති වුණු සාගතය කියලායි මේකට විශ්වාසය තියෙන්නේ. කොහොම හෝ වේවා වසර 14කට පස්සේ රාජ්‍ය බාර ගන්නකොට මේ තරම් අර්බුද වලට මුහුණ දීලා ඉඳපු වලගම්බා රජුරවන්ට මෙන්න පොරේ පිටට මරේ කියලා වගේ කබලෙන් ලිපට වැටුණා හා සමානව මොකද වුනේ? රටටම සාගතයක් පටන් ගත්තා. ආයේ නෑ මේ සාගතය කොච්චර දරුණු වුණාද කියනවනම් අපේ ආචාර්ය වල්පොළ රාහුල හාමුදුරුවෝ ලක්දිව බුදු සමයේ ඉතිහාසය කියන පොතේ හරි ලස්සනට සටහන් කරනවා. එතෙක් තමන්ගේ ඇඳිවත හෝ විකුණලා භික්ෂුව රැකගන්නට මේ රටේ භික්ෂුවට ආදරය කරපු තම ලේන් කඳුලෙන් දහඩියෙන් භික්ෂුව රැකගනිපු මේ රටේ ගිහි බෞද්ධයා මේ සාගතය කොච්චර දරුණු වුණාද කියනවනම් පුතේ භික්ෂුව මරලා මස් කන තත්වයට මිනිස්සු අසරණ වුණා. කන්න දෙයක් නැහැ, ගහකොළ වේලිලා මේ ජලය නැහැ, බොන්න වතුර ටිකක් නැහැ, ඉන්න කියන්න තැන් නැහැ. මුළු රටම වියකිලා වේලිලා ගිහිල්ලා මේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. එදා මේ රටේ මිනිස්සු මොකද කළේ? තමන්ගේ පණ වගේ ආරක්ෂා කරගත්තු භික්ෂුව මරලා මස් කන තැනටත් සමහරුපත් වුණා. වල්පොළ රාහුල හාමුදුරුවෝ ලක්දිව බුදු සමයේ ඉතිහාසයේ පොතේ කියනවා ඇතැම් ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලාට ඉන්න විදියක් නැහැ. අනේ වනගතව නිරායුධව ඉන්න අහිංසක භික්ෂුන් වහන්සේලා මරලා මස් කන තැනටත්පත් වුණා. සාගතේ එච්චරටම දරුණුයි. සාගතේ එච්චරටම දරුණුයි. ඒ නිසා වෙන කරන්න දෙයක් නැහැ. භික්ෂුන් වහන්සේලා තැන් තැන්වල වැටිලා
මුඛ පරම්පරාවෙන් අරගෙන ආපු ත්‍රිපිටකය අනේ කටපාඩම් කරනවා. වැලි ගොඩවල් ගහගෙන ඒවයි වැතිරිලා ඉන්නවා. වැතිරිලා ඉඳගෙන ඒ වෙනකොට පොත් නෑ, ලියන්න විදියක් නෑ. දන්න ධර්මය කටපාඩමේ තියාගෙන මහරහතන් වහන්සේලා මේ බලන් ඉද්දි වැලි ගොඩවල් උඩ පණ නැතුව ඇදගෙන වැටිලා මැරිලා වැටෙනවා. ඒත් අතහැරියේ නෑ. Tamanට ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ දීපුන් අතීතයේ ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ආපු ඒ වගකීම සබ්බකාමී මහරහතන් වහන්සේගෙන් ලැබුණු ඒ වහන්සේලා පණ නැතුව කන්න නැතුව ඇදගෙන වැටෙද්දී සිහිසුන්ව ඇදගෙන වැටෙද්දී මැරෙන අන්තිම හුස්ම පොද වැටෙනකම්ම තමන්ගේ කටපාඩමේ තියෙන ධර්මය ඊළඟ පරපුරට කියලා දෙන්න කියවා වැලි ගොඩවල් උඩ වැතිරිලා මැරිලා වැටුණා. පණ යද්දී ගහකින් මිරිකල ඉස්ම ටිකක් අරගෙන ඇවිල්ලා සාමණේර තෙරුන් වහන්සේලා මහ තෙරුන් වහන්සේට පොවනවා අනේ ස්වාමීනි මේක බීලා ටිකක් කටට පණ ගන්න කියලා. ඒ මහ තෙරුන් වහන්සේලා කියනවා තව සුළු මොහොතකින් අපේ පණ යනවා. ඒ නිසා ඔය ඉස්ම ටික බීලා සාමණේරයන් වහන්සේ ඔබ වහන්සේ ඇඟට ශක්තියක් ගන්න කියලා අර කොහේදෝ තියෙන ගස් මුලක් මිරිකගෙන ඉස්ම ටිකක් අරන් ආවම ඒ ටිකත් පුංචි හාමුදුරුවන්ට පොවලා අනේ නායක හාමුදුරුවෝ දන්න බණ ටික පුංචි හාමුදුරන්ට කටපාඩම් කරලා දීලා ඇස් දෙක පියාගෙන ලෝකයෙන්ම සමුගත්තා. උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ හුස්ම පොද මේ වාතලයට මුසු කළා. දන්න බණ ටික කොහොම හරි ඉක්මනට කටපාඩම් කරවලා. ඒ තරම්ම දරුණු සාගතයක්. ඔන්න පුතේ සම්බුද්ධ ශාසනය අති බිහිසුණු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. එක පැත්තකින් නිකාය ભેදයක් හැදිලා අභයගිරියේ භික්ෂුන් වහන්සේලා ප්‍රගතිශීලීත්වයක් හොයනවා. නිර්මල බුදුදහමට පහර ගහනවා. ඒ අස්සේ ඉන්දියාවෙන් තවත් භික්ෂුන් වහන්සේලා නොඑක් විදිහේ කට්ටඩියෝ අරුම්මුන් ඇවිල්ලා මහාන වෙලා අභයගිරියට රිංගනවා. මෙච්චර කාලයක් මහා විහාරෙන් අපේ මහතෙරුන් වහන්සේලා ලේසියෙන් ඉන්දියාවේ කෙනෙකුට මෙහෙට එන්න දුන්නේ නැහැ. ඉන්දියාවේ භික්ෂුවක් මෙහෙට එනවා නම් හොඳට හොයලා බලනවා කවුද එන්නේ. දැන් ඔය අද තමයි ලංකාවේ අරයා මෙයා බිහි වෙලා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියනවා. පැන පැන ඊර්ෂ්‍යා කරපු අය මේ ඉස්සෝ වෙලා ඉපදුනා කියලා බණ විකෘති කරනවා. ඊට පස්සේ වෛර කර කර වැඩ කරපු මිනිස්සු වෛරන් තියෙන සත්තු වෙලා ඉපදුනා කියනවා. බහුබූත පිස්සු විකාර දොඩවන සංඝයා වහන්සේලා වහරක අබේරත්නා ලංකාරලා අනික් පැත්තෙන් නීවන පරාණේ සිරි ධම්මා ලංකාරලා බිහි වෙලා අද ශාසනය ඕන හැටියේ හොඳට කනවා. කාල නන්නත්තර කරනවා. මේ ඒ තරම් පිරිහවන්න වැඩ කරනවා. එදා මහා විහාරීය භික්ෂුන් වහන්සේලා ඔය වගේ නටන්න දුන්නේ නැහැ. එහෙ මෙහෙ ඉන්න අයට එන්න ඇවිල්ලා මේක නටන්න දුන්නේ නැහැ. බුද්ධ ශාසනය මිහිඳු හාමුදුරුවන්ගෙන් ලැබුණු නිර්මල ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය පන්න වගේ ආරක්ෂා කරගත්ත මහා විහාර භික්ෂුන් වහන්සේලා. හැබැයි පුතේ දැන් ඔන්න අභයගිරිය බිහි වෙච්ච නිසා මොකද වෙන්නේ? ඉන්දියාවෙන් එනවා අභයගිරියට රිංගනවා අලුත් බණ කියනවා නොඑක් වැඩ කරනවා පිස්සු නටනවා විකාර කරනවා. ශාසනයේ නිර්මල දහම රැක ගන්න හරි ප්‍රශ්නයක්. රැක ගන්න එක හරි අමාරුයි. බණ තියෙන්නේ පොත්වල නෙමෙයි කටපාඩමේ. කටපාඩමේ තියෙන බණවලට විකෘති බණ එකතු කරන්න බලනවා. නිකාය ભેදය හැදිලා එහෙන් රටේ සාගතයක් මෙහෙන් රජු තාම මේ අවුරුදු 14කට පස්සේ යන්තම් රටේ රාජ්‍යයක් පීඨෙව විතරයි. වලගම්බා රජුරවන්ට මේව ගැන හොයන්න වෙලාවකුත් නැහැ. කොහොම දරුණු සාගතයක් අස්සේ ඇමතිවරු 7 දෙනෙකුත් රජුට විරුද්ධ වුණේ නැත. මොකද්ද පොඩි ප්‍රශ්නයකට රජුරෝ එකඟ කරගන්න බැරි වුණා කියලා විරුද්ධ වෙලා මේ ඇමතිවරු 7 දෙනෙක් එකතු වෙලා මහරෑ මුළුල්ලේ තැන් තැන් වල ඇවිදිමින් මෙන්න පොලේ රජුට විරුද්ධව තව සේනාවක් සංවිධානය කරනවා. ඒ අස්සේ ඕම ඇවිදගෙන යන ගමන් දවසක් රෑ වෙලා හම්බුගල්ලක වෙහෙර කියලා පන්සලක් තියෙනවා. ඒ පන්සලට ගොඩ වුණා. ගිහිල්ලා පන්සලේ ආම්දුරන්ට කිව්වා අද රෑ අපිට මෙහෙ ඉන්න දෙන්න කියලා. ආම්දුරෝ ඇහුවා උඹලා කවුද? මේගොල්ලෝ කිව්වා ඇමතිවරු 7 දෙනා කිව්වා අපි මේ වලගම්බා රජුරුවන්ගේ රාජ සභාවේ ඉන්න ඇමතිවරු 7 දෙනෙක්. රජුරුව මෙන්න මේ වගේ වැඩක් කරා. අපි ඒකට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා අපි මේ රජුට විරුද්ධව සේනාවක් සංවිධානය කරමින් ඉන්නේ කියලා කිව්වාම හම්බුගල්ලක
වෙහෙරේ තිස්ස හමුදුරුවෝ බොහොම නිර්භීතව කියනවා පිස්සු නටන්න එපා යකෝ පිස්සු නටන්න එපා අවුරුදු 14ක් රට දෙමළ ත්‍රස්තවාදයකින් බැට කාලා ශාසනයේ අර්බුදයකට ලක් වෙලා බැමිණිතියා සාගතයක් ඇවිල්ලා රට විනාශ වෙලා ජාතික ආගමික ශාසනික සමාජීය දේශපාලනික ආර්ථික එන්න තියෙන හැම ප්‍රශ්නයක්ම ඇවිල්ලා තියෙන වෙලාවේ උඹලත් රජුට විරුද්ධ වෙනවා කියන්නේ තව දුරටත් මේ ශාසනය වැටෙනවා මේ ශාසනය විනාශ වෙනවා ඒ නිසා පිස්සු නටන්න නැතුව ඔය ප්‍රශ්න අමතක කරලා දාලා ගිහිල්ලා රට වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වලගම්බා රජුත් එක්ක එකතු වෙයල්ලා කියලා තිස්ස හාමුදුරුවෝ අවවාද කළා. අම්බුගල්ලක වෙහෙරේ තිස්ස හාමුදුරන්ගේ ඔය අවවාදයට කන් දීලා හැබැයි මේ ඇමතිවරු එදත් භික්ෂුන් වහන්සේලාට පුදුම තැනක් තිබුණා. ඒ නිසා මේ ඇමතිවරු 7 දෙනාම නැවත කුමන්ත්‍රණය නතර කරලා රජුට සහාය වුණා. ඕන්න ඔය වගේ අර්බුද ගොඩාක් මැද දැන් ඉතින් වලගම්බා රජු රාජ්‍ය කරගෙන යනවා. ඔය අතරේ තමයි රජුගේ ප්‍රබල සේවයන් හැටියට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම හා පුස්තකාරූඪ සංගීතය පැවැත්වීම ආදී කරුණු කාරණා පටන් ගන්න. එහෙනම් අපි මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරපු එක පුස්තකාරූඪ සංගීතය පවත්වපු එක ඒ කාරණා ගැනත් වචනයක් දෙකක් මෙන්න මේ අර්බුද 6ක් අපි කතා කළා වෙච්ච ගැටලු කරදර ප්‍රශ්න 6ක් කතා කළා ඒ අතර පළවෙනි මේක බ්‍රාහ්මණ තිස්ස බලවත් වීම දෙවෙනි එක දකුණු ඉන්දියානු දෙමළ කුමාරවරු පැමිණීම තුන්වෙනි එක මේ කුපික්කල තිස්ස මහරහතන් වහන්සේගේ සහයෝගය මැද රජුට අවුරුදු 14ක් වනගත වෙන්න වීම හතරවෙනි කාරණය අබේගිරිය පූජාවත් එක්ක නිකාය වේදයක් ඒම පස්වෙනි කාරණය මේ කියන බැමිණිතියා සාගතය හයවෙනි ප්‍රශ්නේ ඇමතිවරු 7 දෙනෙක් විරුද්ධ වීම ඔය ඔක්කොම මැද රජු අවසානයේ පුස්තකාරූඪ සංගීතය පවත්වලා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා තම රාජ්‍ය සේවයේ බැබලෙන කාරණාවකට මුල පිරපු ආකාරය අන්තිමට අපි කතා කරමු. ඒක කතා කරන්න අද දවසේ ඉඩයක් නොලැබුණා වෙන්න පුළුවන්. නමුත් මේ අන්තිම ප්‍රශ්න දෙකත් ලියලා මේ කාරණා දෙකත් ලියලා අපි අදට සටහන අවසන් කරමු. මේ විදිහට ලියන්න බැමිණිතියා සාගතය කියලා ලියලා මෙහෙම ලියන්න. මෙකී සියලු දේශපාලනික සමාජීය හා ආගමික අර්බුද හමුවේ මෙකී සියලු දේශපාලනික සමාජීය හා ආගමික අර්බුදය හමුවේ ආගමික අර්බුදයන් හමුවේ ආර්ථික වශයෙන්ද මේ යුගයේ රට කඩා වැටිනි. ආර්ථික වශයෙන්ද මේ යුගයේ රට කඩා වැටිනි. ආර්ථික වශයෙන්ද මේ යුගයේ රට කඩා වැටිනි. දරුණු සාගතයක් නිසා මුළු රටටම කෑම හිඟවිය නැත්නම් ආහාර හිඟවිය. ධර්මය කටපාඩමින් රැගෙන ආ භික්ෂූහු වේගයෙන් අපවත්වන්නට විය. ඇතැම් නපුරු මිනිසුන් කුසගිනි ඉවසාගත නොහැකිව
කුසගිනි ඉවසාගත නොහැකිව අහිංසක භික්ෂූහු මරා මස් කන තත්වයට පත්විය. අහිංසක භික්ෂූහු මරා මස් කන තත්වයට පත්විය. තවත් තරු ලකුණක් දාලා එහෙම නැත්නම් අංක 6 දාලා ඊළඟ කාරණයක් ලියන්න. ඇමතිවරු 7 දෙනෙකු රජුට විරුද්ධ වීම. ඇමතිවරු 7 දෙනෙකු රජුට විරුද්ධ වීම. අපි ඒ කාරණේ ලියලා අදට සටහන අවසන් කරමු. ඇමතිවරු 7 දෙනෙකු රජුට විරුද්ධ වීම. ඒ අර්ථ මෙහෙම ලියන්න. මෙවැනි වාතාවරණයකදී යාන්තම් රටට පණ පොවන්නට සැරසෙන රජුට ඇමතිවරු 7ක් විරුද්ධ විය. ඇමතිවරු 7ක් විරුද්ධ විය. හම්බුගල්ලක වෙහෙරේ තිස්ස තෙරුන් ඊට මැදිහත් වී පෙරලිකම ඇතුළේ මෙහෙම ලියන්න. මේ මොහොතේ සම්බුද්ධ ශාසනය හා රට වෙනුවෙන් සිතා රජුට එක්වන්නයි කියා පෙරලිකම වහලා ඔවුන් සමගි කරවීය. තව මිනිත්තු 5යි අපි කතා කරන්නේ. වෙනම ඡේදයක් විදියට ලියන්න. වෙනම ඡේදයක් නෙවෙයි. මෙන්න මේ විදිහේ මම හිතන්නේ මේ විදිහේ විශේෂ ලකුණක් දාලා ලියන්න. පුස්තකාරූඪ සංගීතය පැවැත්වීම. පුස්තකාරූඪ සංගීතය පැවැත්වීම. ඒ අර්ථය මෙහෙම ලියන්න. මේ සියලු වාතාවරණයන් හමුවේ
සම්බුද්ධ ශාසනයට පූර්ණ වශයෙන් ඇස යොමු කිරීමට සම්බුද්ධ ශාසනයට පූර්ණ වශයෙන් ඇස යොමු කිරීමට වලගම්බා රජුට නොහැකි විය. වලගම්බා රජුට නොහැකි විය. එවන් තත්වයක් තුල ප්‍රාදේශීය නායකයෙකුගේ අනුග්‍රහයෙන් මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම ඇරඹිණි. හරි. අපි ඔතනින් එහාට මේ කරුණු තුනක් විතරයි තව තියෙන්නේ. මේකට විනාඩි 15ක් 20ක් යන්නේ. නමුත් අද කතා කරන්නේ නැහැ. මේ ඊතුරු චුට්ටත් අපි ඊළඟ දවසේ ලියලා ඊට පස්සේ අපිට මහසෙන් රජුරුව ගැන විස්තරය තියෙනවා. අපි ඒකත් කීක්මනින් ඉවර කරගමු. එහෙමනම් 8 වෙනි පාඩමේ අවසාන භාගය අපි දැන් මේ ගත කරන්නේ. අපිට 9 වෙනි පාඩම තියෙද්දි අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති කිහිපය ඇතුළත 10 වෙනි පාඩමට ඉස්සෙල්ලා යන්න. ඊට පස්සේ මේ පාඨමාලාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. කසුනි ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒකට මම පිළිතුරු දීලා සාකච්ඡාව අවසන් කරනවා. බාහු සච්චං මහා මංගල සූත්‍ර ගාථාවට අනුව බාහු සච්චංච කියලා කිව්වහම බොහෝ ශාස්ත්‍රද කියලා විස්තර කරන්න පුළුවන්. බොහෝ ශාස්ත්‍ර ඉගෙන ගැනීම මංගල කරුණා. කසුනි අහන්නේ සිප්පංච කියන එකට මොකද්ද ලියන්නේ කියලා. මං හිතන්නේ ඒක නේද කසුනි ප්‍රශ්නය. සිප්පංච කියන එක නේද ඇහුවේ. මට දැන් මතක නැහැ WhatsApp message එක. ඒකනේ. එහෙමයි හැමදෙරනේ. හරි. එතකොට එතන සිප්පංච කියලා කියන්නේ ශිල්ප. ඒ කියන්නේ ශාස්ත්‍ර කියන්නේ එකක්, ශිල්ප කියන්නේ තව එකක්. දැන් පුතේ ඕගොල්ලෝ මේ ඉගෙන ගන්නේ ශාස්ත්‍ර. ඒ කියන්නේ විෂය කරුණු. ශාස්ත්‍ර ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. විෂය කරුණු ඉගෙන ගන්න එක. ශිල්ප කියලා කියන්නේ ඒ ඉගෙනගත්තු දේ තුලින් මොනවා හරි දෙයක් කරන්න ඉගෙන ගන්න එක. යම්කිසි වැඩක් කරන්න ඉගෙන ගන්න එක. ඒ නිසා ශාස්ත්‍රය එකක්, ශිල්පය තව එකක්. බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ ඒ කියන්නේ අපි ඕකට කියන්නේ සාමාන්‍ය අපේ සිංහල භාෂාවේදී කියන්නේ දැනුම සහ කුසලතා කියලා. දැනුම එකක්, කුසලතාව තව එකක්. එහෙනම් ශිල්ප බොහෝ ශිල්ප කියලා කියන්නේ බාහු සච්චංච කියන්නේ ශාස්ත්‍ර, සිප්පංච කියන්නේ ශිල්ප. එතකොට ශාස්ත්‍ර ඉගෙන ගත්තට මදි, ශිල්පත් ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ දැනුම තිබුණට මදි, වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. අර පහුගිය දවසක කොළඹ විශ්වවිද්‍යාලයේ අපේ කතිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර මැතිතුමා අපිට ඩිප්ලෝමා පාඨමාලාවට උගන්වපු සර් කෙනෙක්. සර් ලස්සන ප්‍රකාශයක් කළා සිරස වැඩසටහනකට ඇවිල්ලා. අද අපේ රටේ හැදෙන ළමයින්ට සියල්ල දන්න මුකුත් බැරි ළමයි ඉන්නේ කියලා කිව්වා. අර ගැඹුරු ප්‍රකාශයක්. සියල්ල දන්න මුකුත් බැරි. ඒ කියන්නේ දැනුම තියනෝ කුසලතා නැහැ. එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ වචනෙන් කියනවා නම් ශාස්ත්‍ර දන්නෝ ශිල්ප නැහැ. බාහු සච්චංච ඒක හරි. නමුත් සිප්පංච ශිල්ප නැහැ. අන්න ඒ නිසා
බාහු සච්චංචය කියන්නේ බොහෝ ශාස්ත්‍ර ඉගෙන ගන්න. සීප්පංචය කියලා කියන්නේ ඊට සාපේක්ෂව ශිල්ප ඉගෙන ගන්න. වැඩ කරන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ මේ කොච්චර දේවල් ඉගෙන ගත්තත් වැඩක් නැහැ. අන්න ගෙදරට ස්වාමින් වහන්සේ නමක් වඩිනකොට පාදෝවණය කරන්න දන්නේ නැත්නම් දානි පිළිගන්වන්න දන්නේ නැත්නම් ඊළඟට ගෞරවයෙන් බණ අහන්න දන්නේ නැත්නම් බුදුන් වඳින්න දන්නේ නැත්නම් අන්න ඔබ වැඩ දන්නේ නැහැ. කරුණු දන්නවා. ඒකයි කියන්නේ ශිල්ප වගේම ශාස්ත්‍රත් දැනගන්න ඕන. මේ ශාස්ත්‍ර වගේම ශිල්පත් දැනගන්න ඕන. නිසා සාමාන්‍ය සමාජෙත් එක්ක ගත්තාම ඉගෙනගත්තු දේවල් වලින් වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. විවිධ ශිල්ප කර්මාන්ත තියෙනවා. දැන් අතීතයේ ඉඳලා ගත්තාම ලෝහ කර්මාන්ත, වඩු වැඩ කර්මාන්ත, ඒ වගේම පෙදරේරු කර්මාන්ත, නොඑක් විදිහේ කර්මාන්ත ශිල්ප තියෙනවා. ඒවා බොහොමයක් හොඳින් දැනගෙන ඉන්න එක හොඳ මංගල කාරණාවක් කියන එකයි එතන කියවෙන්නේ. ඒ නිසා එවැනි කරුණු වලින් ඒ කරුණ සටහන් කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඊට අමතරව ඒ වැටහුනේ නැත්නම් මට WhatsApp message එකක් දාන්න. එහෙම වුණොත් මම ඒකට නැවත පිළිතුරු ලබා දෙන්නම්. හොඳයි, එහෙමනම් අද දවසේ සාකච්ඡාව අපි මෙතකින් අවසන් කරනවා. මම හිතන්නේ දැනට නම් මෙතන 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනෙක් කියන්නේ මාත් එක්කම 10ක්. එතකොට ලක්ෂිතා අපිට සහයෝගයට ඉන්නේ රෙකෝඩින් එකට. එයා අරුණහම ඉන්නේ 8 දෙනෙක්. ඒ 8 දෙනා සජීවීව හිටියද දන්නේ නැහැ. නිදිද දන්නෙත් නැහැ. නිින්ද ගිහිල්ලාද දන්නෙත් නැහැ. නමුත් ඉතින් මම පුළුවන් උපරිමය කළා. වෙන කරන්න දෙයක් නැහැ. ප්‍රසාරයටත් 9ට ක්ලාස් එකක් කියලා කිව්වා. ඒ වුණාට එයා තාම ඉන්නවා. ඒකත් නැතුව මේකත් නැතුව කෙල්ලට නිින්ද ගියත් දන්නෙත් නැහැ. හොඳයි පුතේ, එහෙනම් කාටත්ම බුදු සරණයි. සුබ රාත්‍රියක් වේවා. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. හොඳයි.